අයිබෝන් දුවේ පුතේ අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සූත්‍ර පාඩම. එතකොට මේක අපි සමීකරණ පාඩමත් එක්කම සම්බන්ධ පාඩමක්. මේක 17 වෙනි පාඩම. අපි දැන් මීට කලින් සමීකරණ පාඩම කරලා තියෙනවා. මේ සමීකරණ පාඩමේදී අපි ඉගෙනගත්ත දේවල්ම ටිකක් විජීය පද වැඩිපුර ප්‍රමාණයක් එක්ක කරන පොඩි වැඩක් තමයි තියෙන්නේ. හැබැයි අපිට කරන්න තියෙන වැඩ ටික අර සරල සමීකරණ විසඳද්දී සරල සමීකරණයක විසඳුමක් හොයද්දී අපි එහාට මෙහාට කරපු විදිහ අන්නේ නීති ටිකම තමයි අපිට මේකෙදි පාවිච්චි කරන්න තියෙන්නේ. එහෙනම් මේක ලොකු ඒ කියන්නේ අලුතෙන් දෙයක් වැඩිපුර ගොඩක් ඉගෙන ගන්න තියෙන අලුතෙන්ම දෙයක් ගොඩක් ඉගෙන ගන්න තියෙන පාඩමක් නෙමෙයි. අපි දන්න දෙයක්ම තව චුට්ටක් වැඩිපුර පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරගන්න තියෙන්නේ. එමනම් පුතේ අපි මාතෘකාව ලියාගමු සූත්‍ර කියලා 17 වෙනි පාඩම සූත්‍ර අනුමාතෘකාවක් ලියාගන්න සූත්‍ර හැඳින්වීම හරි මම මේ සූත්‍ර හැඳින්වීම කියන කොටස යටතේ ඔයාලට කියලා දෙන්නම් සමීකරණයකයි සූත්‍රයකයි තියෙන ප්‍රධාන වෙනස්කම මොකක්ද කියලා. ඒ කියන්නේ අපි ගන්න සරල සමීකරණයකයි අපි ඉගෙනගත්ත සමීකරණ පාඩමේදී සරල සමීකරණ කියලා කවුරු හරි දරුවෙක් සමීකරණ පාඩම 9 වසරේ සමීකරණ පාඩම බලන්නේ නැතුව සූත්‍ර පාඩම බලන්න එපා. මොකද මීට කලින් මේක 17 වෙනි පාඩම 15 වෙනි පාඩම විදියට අපි සමීකරණ පාඩම කරලා තියෙනවා. ඒ පාඩම බලලා ඉන්න එහෙම ආවොත් මේක ලේසි වෙනවා. මේක සමීකරණ මතම යන පාඩමක් හින්දා. එහෙනම් පුතේ සමීකරණයකින් සරල සමීකරණයක් සහ මේ සූත්‍රයක් කියන දෙන්න වෙනස් වෙන්නේ කොහොමද කියන එක මම මේ සූත්‍ර හැඳින්වීම කියන කොටස යටතේම ඔයාලට කියලා දෙන්නම්. ඒකට මම පොඩි උදාහරණයක් ගන්නවා. ඒ තමයි පුතේ අරය R වෙච්ච වෘත්තයක් මම ගන්නවා. මේ බලන්න. මෙයාගේ අරය R සිම්පල් R තමයි මෙයාගේ අරය. එතකොට පුතේ අපි දන්නවා ඕනෑම වෘත්තයක පරිධිය එහෙම නැත්නම් වෘත්තයේ වටේ දිග හොයන්න අපිට සූත්‍රයක් තියෙනවා 2πr කියලා. එහෙනම් මෙන්න මේ අරය R වූ වෘත්තයක වටේ දිග එහෙම නැත්නම් පරිධිය ඔකට තව විදියකින් පරිමිතිය කියන්නත් පුළුවන් ඉතින්. හැබැයි අපි වෘත්තයක පරිමිතිය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ පරිධිය කියන වචනේ පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් වටේ දිග කීවත් මේක ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ ඕනෑම වෘත්තයක දැන් මේක අරය R වෙච්ච වෘත්තයක්. එහෙනම් අරය R වෙච්ච වෘත්තයක පරිධිය ගණනය කිරීම සඳහා අපි සූත්‍රයක් පාවිච්චි කරනවා. අන්න බලන්න වචනේ අපි කලින් දැනන් ඉඳලා කලින් පාවිච්චි කරලා අපි සූත්‍රයක් පාවිච්චි කරනවා 2πr කියලා. එතකොට මේක තාම මේ සූත්‍රයක් නෙමෙයි අත්‍තරම සූත්‍රයක් වෙන තව අවශ්‍යතා ටිකක් තියෙනවා. හැබැයි අපි කට වචනෙන් කියද්දි කියන්නේ අරය R වූ වෘත්තයක පරිධිය සෙවීම සඳහා 2πr කියන සූත්‍රය පාවිච්චි කරනවා කියලා. ඒ වගේම අරය R වෙච්ච වෘත්තයක වර්ගඵලය හොයන්න අපි පාවිච්චි කරනවා πr වර්ග කියන සූත්‍රය. බලන්නකො මේ සූත්‍රය කියන වචනේ අපි එතකොට පාවිච්චි කරලා තියෙනවා. ඒකයි මම කිව්වේ මේ අපි දන්න දේ පොඩ්ඩක් අලුත් කරගන්න තියෙන්නේ. කියන්නේ වැඩි දියුණු කරගන්න තියෙන්නේ. එහෙමනම් පුතේ මම මේ අරය R වෙච්ච වෘත්තයේ පරිධිය කියනවා ඔයාලට c කියලා. පරිධිය අපි c කියලා හිතනවා. කැපිටල් හෝ සිම්පල් එක ගැටලුවක් නෑ. අපි සිම්පල් c කියලාම හිතමු c කියලා හිතනවා. හරි. එහෙමනම් සූත්‍ර හැඳින්වීම කියන අනුමාතෘකාව යටතේ ඉක්මනට ඇඳගන්න පුතේ අරය R වෙච්ච වෘත්තයක්. අරය R වෙච්ච වෘත්තයක් ඇඳගන්න ඉක්මනට. හරි. යටින් ලියන්න එහෙනම් මෙහෙම. අරය R වූ වෘත්තයේ අරය R වූ වෘත්තයේ පරිධිය වරහන් ඇතුලේ ඕනනම් වටේ දිග කියලා දාගන්න. පරිධිය c නම් අරය R වූ වෘත්තයේ පරිධිය c නම් අරය R වන වෘත්තයක පරිධිය සෙවීම සඳහා පහත සූත්‍රය භාවිතා කළ හැකිය. හරි. එහෙමනම් පුතේ
මෙයාගේ අරය R පරිධිය C කියලා කියලා තියෙනවා. එහෙමනම් අපිට මේක ලියන්න පුළුවන් මෙහෙමනේ. පරිධිය සමානයි 2යි R. හැබැයි දැන් මේ පරිධිය කියන වචනේ වෙනුවටත් අපිට කියනවා පරිධිය C කියලා ගන්න කියලා. එහෙමනම් C සමානයි 2යි R කියලා අපිට සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන්. මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා දැන් මෙයාට අපිට සූත්‍රයක් කියන්න පුළුවන්. මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා අපිට අරය R වන ඕනෑම වෘත්තයක පරිධිය ගණනය කරගන්න පුළුවන්. එහෙනම් පැහැදිලිද පුතේ මේකේ පරිධිය සමානයි 2යි R උනා. අපි පරිධිය කියන වචනෙටත් වීජීය පදයක් දුන්නා. එහෙමනම් මෙන්න මේ වගේ කට්ටියන්ට අපි කියනවා සූත්‍රයක් කියලා. බලන්න සරල සමීකරණයකයි සූත්‍රයකයි තියෙන වෙනස මොකක්ද කියලා හිතන්න. ඔයාලටම මේක අඳුර ගන්න පුළුවන්. පුතේ සරල සමීකරණයක් ගත්තොත් නොදන්නා වීජීය පද එකයි තියෙන්නේ. එහෙම නැත්නම් රාශීන් නොදන්නා රාශීන් එකයි තියෙන්නේ. පැහැදිලි නේද? අපි එතනදී රාශිය කියන වචනේ ඇත්තටම පාවිච්චි කරේ නැහැ. නොදන්නා වීජීය පද එකක් තිබ්බා. හැබැයි පුතේ මේ සූත්‍රයක් ගත්තොත් අපි C දන්නේ නැහැ වීජීය පදයක්. දෙක නම් දන්නවා. මෙතන වීජීය පදයක් විදියට ඕනනම් ගන්නත් පුළුවන් නැත්නම් ඉලක්කමක් විදියට ගන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. මොකද 7 න් 22 නේ කියන්නේ. අපි මෙතනදී වීජීය පදයක් විදියට සලකමු. R දන්නේත් නැහැ. එහෙමනම් පුතේ බලන්න මෙන්න මේ C කියන කෙනයි R කියන කෙනයි රාශීන්. ඔන්න මම රාශියක් කියන වචන ඔයාලගේ ඔළුවට දාන්න හදන්නේ. පුතේ රාශියක් කියලා කියන්නේ මිනුමක් ගන්න පුළුවන්. ඒ කියන්නේ විශාලත්වයක් වගේම ඒකකයකුත් තියෙනවා නම් අපි යාට රාශියක් කියලා කියනවා. සරලවම කිව්වොත් මනලා අපි කියන්නේ දැන් අපි මනිනවා මොනවද? සල්ලි මනිනවා රුපියල් වලින් ඩොලර් වලින්. එහෙනම් සල්ලි කියන්නේ රාශියක්. දිග මනිනවා සෙන්ටිමීටර් මීටර් වලින්. එහෙනම් ඒක රාශියක්. උෂ්ණත්වය මනිනවා සෙල්සියස් අංශක වලින්. ඒක රාශියක්. සරලව ගන්න පුළුවන්. එහෙමනම් අරය මනිනවා සෙන්ටිමීටර් මීටර වලින්. ඒක රාශියක්. පරිධිය මනිනවා සෙන්ටිමීටර් මීටර වලින්. ඒක රාශියක්. එහෙමනම් පුතේ රාශීන් එකකට වඩා වැඩි ගණනක් සම්බන්ධ වීමෙන් ගොඩනගෙන සරල සමීකරණයකට අපි කියනවා ඒක සරල වෙන්න ඕනෙම නැහැ. සමීකරණයකට අපි කියනවා සූත්‍රයක් කියලා. පැහැදිලිද එහෙනම්? මේ සූත්‍රයක් ඇතුළේ එහෙනම් වීජීය පද විදිහට නොදන්නා අය කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. එක්කෙනෙක් නෙමෙයි එකට වැඩි ගාණක් ඉන්න පුළුවන්. ඉන්න ඕනේ අනිවාර්යෙන්. එහෙම වුණොත් තමයි සූත්‍රයක් වෙන්නේ. හරි. එහෙමනම් මේක ලියා ගන්න මෙතෙන් එනකම්. ලියාගෙන යටින් ලියන්න තරුවක් දාලා රතු පාටින් තරුවක් දාලා ලියන්න මෙහෙම. රතු පාටින් තරුවක් දාලා ලියන්න. රාශීන් දෙකකට වැඩි ගණනක් ඒ කියන්නේ පුතේ දෙකක් හෝ දෙකකට වැඩි ගාණක් ඒක එකකට වැඩි ගාණක් කියලා ලියවනම් ඒත් හරිනේ. හරි අපි එහෙම චුට්ටක් වෙනස් කරමුද? හරි ලියන්නකො එහෙනම් මේ තරුව දාපු එක එතන පොඩි වෙනසක් තියෙන ඕන්න කරගන්න. රාශීන් එකකට වැඩි ගණනක්. රාශීන් එකකට වැඩි ගණනක්. එතකොට දෙකත් අයි තියෙන්නේ නැත්නම් ඔයාලා තුනක් තියෙනවා හොයයි. හරිනේ? රාශීන් එකකට වැඩි ගණනක් එකිනෙක සම්බන්ධ වීමෙන් ගොඩනැගෙන සමීකරණයක් සූත්‍රයක් ලෙස හඳුන්වයි. සමීකරණයක් සූත්‍රයක් ලෙස හඳුන්වයි. හරි. දැන් එහෙනම් ඔයාලා දන්නවා සරල සමීකරණයක ඒ කියන්නේ සමීකරණයකයි සූත්‍රයකයි තියෙන වෙනස්කම. මම ඔය සමීකරණය කියන වචනේ පාවිච්චි කරනකොට සරල සමීකරණයක්ම කියන්නේ ඔයාලට සමගාමී සමීකරණ මතක් වුණොත් එතන වීජීය පද දෙකක් තිබ්බනේ. අන්න ඒක අවුලක් වෙයි කියලා හිතලා තමයි මම හැම වෙලෙම සරල සමීකරණ කියන්නේ පුතේ. එහෙනම් සරල සමීකරණයකයි සූත්‍රයකයි තියෙන වෙනස දැන් සරල සමීකරණයක් ගත්තොත් නොදන්නා වීජීය පද එකයි තියෙන්නේ. ඒකත් සමාන ලකුණකින් දෙපස සමීකරණයේ විස්තර අපි සමීකරණ පාඩමේදී කතා කරා. සූත්‍රයක් ගත්තත් සමාන ලකුණෙන් දෙපැත්තේ කට්ටිය ඉන්නවා. හැබැයි මෙතන විශේෂත්වය
රාශීන් එකකට වැඩි ගාණක් සම්බන්ධ වෙලා තමයි සූත්‍රයක් ගොඩනගන්නේ. එතකොට මේ ගත්ත උදාහරණෙත් රාශීන් දෙකක් තියෙනවා. එහෙමනම් පුතේ සූත්‍ර වලට උදාහරණ විදියට අපි තව චුට්ටක් ලියමු. මෙන්න මෙහෙම ලියන්න එහෙනම් සූත්‍ර සඳහා උදාහරණ කිහිපයක් යටින් ලියන්න වෙනම සූත්‍ර සඳහා උදාහරණ කිහිපයක්. අපි ගණිතයේදී සහ විද්‍යාවේදී විද්‍යාව විෂයේදීත් අපි සූත්‍ර පාවිච්චි කරනවා. මට මතක කිහිපයක් මම මේ විදිහට ඔයාලට ලියලා පෙන්නන්නම් සූත්‍ර කියන්නේ මොනවද කියන එකට. දැන් අපි ගත්ත උදාහරණයමත් ගන්න පුළුවන් c සමානයි 2යි r. එහෙනම් මේකෙන් එනවා අපිට වෘත්තයක පරිධිය. ඒ වගේම අපි වෘත්තයක වර්ගඵලය කැපිටල් A කියලා හිතුවොත් a සමානයි 5r වර්ග. මේකෙනුත් අපිට එනවා වෘත්තයක වර්ගඵලය හොයන්න තියෙන සූත්‍රයක් තමයි මේ තියෙන්නේ. ඊළඟට පුතේ ප්‍රස්ථාරවලදී අපි අර පොදු ආකාරයක් ගැන කතා කරනවා. ඒකත් අපිට සූත්‍රයක් විදියට ගන්න පුළුවන්. y සමානයි mx ධන c. බලන්නකෝ ඒකෙත් මේ විජීය පදම ගොඩක් තියෙනවා. ඉලක්කමක්වත් නැහැ. එහෙනම් ඒකේ රාශීන් ගොඩක් රාශීන් හතරක් අතර සම්බන්ධතාවයක් තියෙනවා. y සමානයි mx ධන c අපිට ගණිතයේදී හම්බෙලා තියෙනවා. ඒ වගේම පුතේ අපිට විද්‍යාවේදී සහ මේ ගණිතයේදී දුරකාල ප්‍රස්ථාර ආශ්‍රයෙන් සමීකරණ වගේක් හම්බෙනවා. ඒ සමීකරණ අපිට ලියන්න පුළුවන් එකක් සූත්‍රයක් සමීකරණ සූත්‍රයක් අපිට ලියන්න පුළුවන් v සමානයි u ධන at. මේ වගේ මෙන්න මේ v කියන්නේ u කියන්නේ දෙන්නම ප්‍රවේගයන් දෙකක්. u කියන්නේ ආරම්භක ප්‍රවේගය, v කියන්නේ අවසාන ප්‍රවේගය. A කියන්නේ ත්වරණය, t කියන්නේ කාලය. එහෙමනම් මෙතන ප්‍රවේගය, ත්වරණය සහ කාලය කියන රාශීන් තුන සම්බන්ධ වෙලා තමයි මේ සූත්‍රය හැදිලා තියෙන්නේ. එතකොට ඔය වගේ අපිට සමාන්තරගතව තියෙන ඒක විද්‍යාවේදී මම හිතන්නේ විද්‍යුතේ පාඩමක් ඔයාලට ඇති. මට ඒක හරියටම පුතේ මතක නැහැ. සමහරට ඇති තියෙන්න පුළුවන්. මේ සමාන්තරගත ප්‍රතිරෝධයන්ගේ සමක ප්‍රතිරෝධය හොයන්න අපි පාවිච්චි කරනවා එකයට r සමානයි එකයට v1 ධන මෙතන මම r කියලා ගන්න එකයට r1 ධන එකයට r2 කියන සූත්‍රය අපි පාවිච්චි කරනවා. එතකොට මේක සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමක ප්‍රතිරෝධය හොයන්න මේ වගේ සූත්‍රයක් අපි පාවිච්චි කරනවා. එතකොට ඔයාලට මේ පාඩමේදී මේ සූත්‍රය පාවිච්චි කරන්නේ කොතෙන්ද කියන එක අදාළ නැහැ. කවුරුත් අහන්නේ නැහැ ඔයාලට මේ ගණිතයේ මේ 9 වසරේ සූත්‍ර පාඩම දීලා මේක පාවිච්චි කරන්නේ කොහෙටද? මේක එහෙම එකක් අහන්නේ නැහැ පුතේ. ඔයාලට මේ පාඩමේදී කරන්න තියෙන්නේ මෙන්න මේ සූත්‍රවල උක්තය වෙනස් කරන්න තියෙනවා. දැන් උක්තය කියන්නේ මොකක්ද කියන එක මම කියලා දෙනවා. සූත්‍රවල උක්තය වෙනස් කරන්න තියෙනවා. ඒ වගේම මෙන්න මේ සූත්‍ර සඳහා සූත්‍රවල පද සඳහා දීලා තියෙන අගයන් ආදේශ කරලා ඒ අහන කෙනාගේ උත්තරය හොයන්න තියෙනවා. ඔන්න ඔය වැඩ දෙක තමයි ඔයාලට කරන්න තියෙන්නේ. එහෙම නැතුව මේ සූත්‍රයේ මේ රාශියක ඕවා මුකුත් අපෙන් අහන්නේ නැහැ. පැහැදිලිද? හරි. එහෙමනම් අපිට සූත්‍රයන් සඳහා උදාහරණ ටිකක් මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. ලියා ගන්නකො මේක. මට මෙතනදිම තව අර උක්තය කියන වචනේ ඔයාලට කියලා දෙන්න තියෙනවා. මේ උදාහරණ පහ ලියා ගන්නකො. හරි. අපි යටින් උදාහරණ පහ ලියලා වෙලාව මදි නම් පුතේ කරන්න ඕන වැඩේ දන්නවනේ නේද? අපි වීඩියෝ එක නැවැත්තුවා ලීවා. හරි. යටින් රතු පාටින් තරුවක් දාලා මෙන්න මෙහෙම ලියා ගන්න. රතු පාටින් තරුවක් දාලා ලියා ගන්න. සූත්‍රයක සමාන ලකුණින් එක් පසක එතකොට ඒක මේ පැත්ත වෙන්න පුළුවන් මේ පැත්ත වෙන්න පුළුවන් එක් පසක තනිවම සිටින රාශිය එම සූත්‍රයේ උක්තය ලෙස හඳුන්වයි.
හරි. එහෙමනම් අපිට කියනවා පුතේ දැන් ඔන්න අපි රතු පාටින් තරුවක් දාලා ලීවා මේ සූත්‍රයක සමාන ලකුණෙන් එක පැත්තක කවුරු හරි තනියෙන් ඉන්නවනම් අන්නේ කෙනාට අපි කියනවලු ඒ සූත්‍රයේ උක්තය කියලා. එහෙනම් අපි මෙන්න මේ ලියපු උදාහරණ පහේ ආපහු ඔයාලා ලියන්න ඕනේ නැහැ. දැන් මේ තරුවට උඩින් උදාහරණ පහ ලියලානේ තියෙන්නේ. එහෙනම් මේ පහේ උක්තයන් කවුද කියලා අපි හොයමු. වෙන පාට පෑනක් අරගෙන මේකට ඉස්සරහින් ලියන්න. එහෙනම් මේකේ උක්තය කවුද? මෙයාගේ බලන්න මේ පැත්තේ 3 දෙනෙක් ඉන්නවා. මේ පැත්තේ මෙන්න තනියෙන් ඉන්නවා C. එහෙනම් මෙයාගේ උක්තය අපිට C කියලා ගන්න පුළුවන්. මෙයාගේ උක්තය එයාගේ උක්තය අපිට එනවා A. A තමා තනියෙන් ඉන්නේ. එයාගේ Y. මෙයාගේ උක්තය මොකද්ද? එයාගේ උක්තය V. මෙයාගේ උක්තය මොකද්ද? මෙයාට උක්තයක් නැහැ පුතේ. මොකද මෙයාගේ සමාන ලකුණෙන් එක පැත්තක තනියෙන් කවුරුත් නැහැ. මේ පැත්තේ ඔයාලා කියයි R ඉන්නේයි කියලා. හැබැයි R ඉන්නේ 1 යට R කියලා. භාග සංඛ්‍යාවක් විදියට මෙයා හරේ ඉන්නේ. එහෙමනම් මේකෙදි අපිට R උක්තය කියලා ගන්න බෑ. දැන් අපිට R උක්ත කරන්න කිව්වොත් මේකේ කරන්න වැඩ ටිකක් තියෙනවා. අපි ඒව බලමු කොහොමද කරන්න කියලා. එහෙමනම් පුතේ මේ සමීකරණයට දැනට උක්තයක් නැත. එතකොට ඕනේ නම් අපිට උක්තේ විදිහට ගන්න පුළුවන් 1 යට R. 1 යට R කියන කෙනා උක්තේ විදිහට ගන්න පුළුවන්. හරි. එහෙමනම් මේ තනි බීජීය පදයක් මෙයාට උක්තේ විදිහට නැහැ. ඕනේ නම් අපිට ගන්න පුළුවන් 1 යට R තමයි මෙයාගේ දැන් උක්ත වෙලා ඉන්නේ කියලා අපිට ගන්න පුළුවන්. හරි. එහෙම අපි ගන්න නැහැ සාමාන්‍යයෙන්. අපි ගන්නේ R උක්ත වෙච්ච එකක් තමයි ගන්න. හැබැයි මේකේ R උක්ත වෙලා නැහැ කියන එක මතක තියාගන්න. හරි. එහෙනම් අපි ඒකට මොකුත් නොලියමු. මේ ටික ලියාගන්න. ඊළඟට අපිට තියෙනවා මෙන්න මේ උක්තයන් මාරු කරන්න. ඒකයි මම මේ උක්තය ගැන හරියට කියලා දුන්නේ. ලියා ගන්නකෝ. හරි නේද පුතේ? එහෙනම් අනුමාත්‍රකාවක් ලියාගන්න. සූත්‍රයක දී ඇති පදයක් උක්ත කිරීම. එහෙනම් පුතේ අපිට දීලා තියෙන සූත්‍රේ එයාලා කියන පදේ අපි උක්ත කරලා පෙන්වන්න ඕනේ. අන්න ඒක තමයි මේ කරන්න හදන්නේ. මම ඒක කරන්න කලින් ඔයාලට සරල සමීකරණයකුත් අරන් ආපවර සුළු කිරීම මාලාව ඔයාලට කියලා දෙනවා. මොකද ඒක දිහා බලාගෙන අපිට මේ සූත්‍රයේ උක්තේ මාරු කරන එකත් කරන්න පුළුවන්. එහෙමනම් හිතන්න පුතේ අපිට සරල සමීකරණයක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. 3x ඍණ 5 සමානයි අපි ගමු 13යි කියලා. 3x ඍණ 5 සමානයි 13යි. පුතේ මේ සමීකරණයේ මේ සරල සමීකරණයේ උක්තේ කවුද කියලා හිතන්න. මේ සරල සමීකරණයේ උක්තේ කවුද? දැන් මේ සරල සමීකරණය ගත්තාම සමාන ලකුණෙන් වම් පැත්තේ මේ කට්ටියක් ඉන්නවා. විජ්‍ය ප්‍රකාශනයක් ඉන්නවා. හැබැයි දකුණු පැත්තේ 13 කියලා කෙනෙක් ඉන්නවා. එහෙනම් පුතේ දැනට මේ සමීකරණයේ උක්තේ කවුද? 13. හරි? අපි බලන්නකො මේ අපි නොදැනුවත්වම මේ වෙද්දිත් උක්තයන් මාරු කරලා තියෙනවා. තීලා තියෙන එක උක්ත කරලා තියෙනවා. හැබැයි අපි මේ උක්තය කියන වචනේ පාවිච්චි කරලා නැහැ නේ? දැන් මේ වචනේ පාවිච්චි කරනවා සූත්‍ර පාඩමේදී. එහෙනම් මෙන්න මෙතනදී මේකේ උක්තය කවුද? 13. ඒකත් ලියා ගන්න වරහන් ඇතුලේ. දැනට ඔන්න මේ සමීකරණයේ උක්තේ 13. පුතේ සරල සමීකරණයක් විසඳනවා කියලා අපි කරේ මොකද්ද? අපි සරල සමීකරණයක් විසඳනවා කියලා කරේ මේක ඇතුලේ තියෙන මෙන්න මේ නොදන්නා වීජීය පදයේ සඳහා අගයක් හොයපු එක. නොදන්නා වීජීය පදයේ සඳහා අගයක් හොයපු එක.
එහෙම නොදන්නා වීජීය පදේ සඳහා අගයක් හොයද්දී අපි කරපු වැඩේ මොකද්ද? අපි කරපු වැඩේ තමා ඒ නොදන්නා වීජීය පදය සමාන ලකුණෙන් එක පැත්තක තනි කරගත් එක. සමාන ලකුණෙන් එක පැත්තක නොදන්නා වීජීය පදේ තනි කරගත් එක. එහෙමනම් පුතේ අපි මේ සරල සමීකරණයක් විසඳද්දී සමාන ලකුණෙන් එක පැත්තක නොදන්නා වීජීය පදේ තනි කරගන්නවා කියලා කරලා තියෙන්නේ මේ වීජීය පදේ උක්ත කරන එක නෙමෙයිද? මේ වීජීය පදේ උක්ත කරන එක කරලා තියෙන්නේ. පැහැදිලිද? අපි සමාන ලකුණෙන් එක පැත්තක වීජීය පදේ තනි කරගන්නවා කියලා කරලා තියෙන්නේ වීජීය පදය උක්ත කරන එක. හරි. අපි එහෙනම් මේ සමීකරණයේ පියවර කරලා බලමු. අපි දන්නවා 3x ඍණ 5 කියලා තිබ්බහම මෙන්න මේ 3x පදේ ඉතුරු කරගෙන අපි මෙන්න මේ ඍණ 5 අරයි යනවා ධන 5යි කියලා සමාන ලකුණෙන් එහා පැත්තට. දැන් උක්තේ මාරුණා නේද? දැන් 13 නෙමෙයි උක්තය. දැන් උක්තේ 3x එක. නේ? හැබැයි අපි සාමාන්‍යයෙන් 3xම ගන්න. දැන් x තමයි අපි උක්ත කරගන්න ඕනේ. අපි මේක සුළු කරන්නේ නැතුව ඉස්සරහට යමු පුතේ. මොකද මේ සූත්‍ර පාඩමේදී මේක සුළු නොකර යන්න වෙන අවස්ථා තමයි අපිට හම්බෙන්නේ. හරි. එහෙනම් අපි මෙන්න මේ ಗುಣ කිරීම තුන සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනිච්චා බෙදීම තුනක් විදිහට. දැන් කාට හරි කියන්න පුළුවන් ඇයි සර් මේ 13යි 5යි එකතු කරලා 18යි 18 බෙදීම 3 කියලා ලිව්වේ නැත්තේ කියලා අහන්න පුළුවන්. පුතේ මට මෙතන මේ සූත්‍ර පාඩමත් එක්කනේ යන්න ඕනේ. ඇත්තටම ඉතින් 13යි 5යි එකතු කරලා 18 3ෙන් බෙදලා උත්තරයක් දාන්න පුළුවන් ඈ. ඒක මම ඊළඟට කරලා පෙන්නනවා. හැබැයි දැනට මම මේක මෙහෙම තියාගත්තා. එහෙනම් මේ පැත්තේ ಗುಣ කිරීම 3 අනිත් පැත්තට එද්දී මේ පැත්තේ තියෙන සම්පූර්ණම කෙනාව 3ෙන් බෙදෙන්න ඕනේ. ඔන්න සම්පූර්ණ කෙනාවම 3ෙන් බෙදෙන්න ඕනේ. හරි. දැන් එහෙනම් හිතලා බලන්න මෙන්න මේ පියවරට ආවට පස්සේ කවුද උක්ත වෙලා ඉන්නේ? සමීකරණේ කවුද උක්ත වෙලා ඉන්නේ? දැන් අන්න අර x උක්ත වෙලා. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් දැන් උක්තය x. පුතේ අපි නොදැනුවත්වම උක්තයන් මාරු කරලා තියනවානේ. කලින් ඉඳලා මාරු කරලා තියනවා. නම දන්නේ නැතුව ඉඳලා තියෙන්නේ. ඔන්න අපි නම දැනගත්තා. හරි. එහෙනම් සූත්‍ර පාඩමේ නම් මේක මෙතනින් මෙහෙම නවත්තනවා අපි. හැබැයි සමීකරණවල අපිට පුළුවන් 13යි 5යි එකතු කරලා 18 කරලා 18 3ෙන් බෙදලා උත්තරයක් 6යි කියලා ගන්න. ඔන්න මම සමීකරණ පාඩම මෙතන පොඩි ඉඩක් තියලම ලීවා. මොකද සූත්‍ර පාඩමේදී මෙතනින් මේක නවත්තන්න වෙනවා. නවත්තනවා නෙමෙයි නවත්තන්න වෙනවා. අපි බලමු ඇයි ඒ නවත්තන්න වෙන්නේ කියලා. එහෙමනම් මේ ගත්තේ පුතේ මම සමීකරණයක්. මේක සමීකරණය. ඔන්න මම ඒ වගේම සූත්‍රයක් ගන්නවා මේ පැත්තේ. මේ පැත්තේ ගත්ත සමීකරණය මේක වගේම සූත්‍රයක් මම එහා පැත්තේ ගන්නවා. ඔන්න බලන්න. මම ගන්නවා ax ඍණ b සමානයි c. ax ඍණ b සමානයි c. බලන්න මම කොහොමද සූත්‍රය හදාගත්තේ කියලා. 3 ඉලක්කම වෙනුවට සිම්පල් a අකුරක් දැම්මා. ඍණ 5 වෙනුවට කියන්නේ 5 වෙනුවට b කියලා දැම්මා. 13 වෙනුවට c කියලා දැම්මා. දැන් පුතේ මේ a b c x කියන රාශීන් ටික එකතු වෙලා ඔන්න මේ සමීකරණේ වගේම සූත්‍රයක් හැදිලා තියෙනවා. එහෙනම් ඔය සූත්‍රයේ කවුද බලන්න දැන් මේ උක්ත වෙලා ඉන්නේ? මෙතන අපිට උක්තය ගන්න පුළුවන් ඒකෙත් c කියලා. c නේද උක්තේ? ඔව්නේ. c නේ අර තනියෙන් ඉන්නේ. දැන් අපිට කරන්න ඕනේ මෙන්න මේකේ කරා වගේ x උක්ත කරගන්න ඕනේ. කවුරු හරි අපිට ගානක් දීලා කියනවා මෙන්න සූත්‍රය කෙටි ප්‍රශ්නයක් දීලා කියනවා මෙන්න සූත්‍රය අපිට මේකේ x උක්ත කරලා දෙන්න කියලා කියනවා. එහෙනම් x එක සමාන ලකුණෙන් එක පැත්තකට. ඒක වම් පැත්ත දකුණු පැත්ත කියලා අදාළ නැහැ. කොහොම හරි උක්ත කරන්න කියන කෙනා එක පැත්තකට ගන්න. දැන් මේ ඉන්නේ දකුණු පැත්තේනේ c. එයා තමයි උක්තය. එහෙනම් අපි මෙන්න මේ සරල සමීකරණයේ විසඳුවා විදිහටම බලන්න මේ පියවර ටිකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ax කියන පදේ ඉතුරු කරගෙන ඍණ b එක අරන් යනවා ධන b කියලා. බලන්න මේ වැඩේම නෙමෙයිද අපි කරේ? මේකමයි කරේ. එහෙනම් දැන් මෙතන a වරක් x කියලා තියෙන්නේ. මේක ඇතුලේ ಗುಣ කිරීමක් තියෙනවා. මේ මෙතන තිබ්බා වගේම අපිට පේන්නේ නැති ಗುಣ කිරීමක් තියෙනවා. එහෙමනම් අන්නේ ಗುಣ කිරීම සමාන ලකුණෙන් එහා පැත්තට යනවා. මේ දෙන්නම සමාන ලකුණෙන් එහා පැත්තේ හිටපු ඉඳලා මේ දෙන්නවම බෙදන්න ඕනේ. බලන්න පුතේ මේකම නෙමෙයිද උනේ කියලා. මේකම නුනේ අතනත් නේ. එහෙනම්
දැන් ඔන්න සමාන ලකුණෙන් එක පැත්තක x කියන කෙනා තනි වෙලා තියෙනවා. එහෙමනම් දැන් අපිට කියන්න පුළුවන් x උක්තය වී ඇත. පැහැදිලිනේ? දැන් x උක්ත වෙලා තියෙනවා. එහෙනම් අපි ඒකත් මේ විදිහට වරහණක් ඇතුළෙම ලියමු. උක්තය x. හරි. එහෙමනම් දැන් අපිට කියලා තිබ්බනම් x උක්ත කරන්න කියලා මෙන්න මෙතනින් උත්තරේ නවත්තන්න වෙනව නේද? දැන් මම කියවා නේද සූත්‍රයකදී මෙතනින් නවත්තන්න වෙනවා කියලා. මොකද පුතේ අපිට c ට b එකතු කරන්න බෑනේ. මෙතන නම් 13ට 5ක් එකතු කරලා 18යි කීව හැකි. හැබැයි මේකේ කොහොමද අපි c ට b එකතු කරන්නේ? නේ? ඊට පස්සේ ඒක බෙදන්න බෑනේ ඒකෙන්. මෙතන නම් 18 3ෙන් බෙදුව හැකි. අන්න ඒ හින්දා අපිට සූත්‍රයක උක්තේ මාරු කරද්දී මේ සමීකරණයකටත් වඩා ලේසි. එයි මග නතර වෙනවා. එතනින් එහාට යන්න බෑ. මග නතර වෙනවා. හරි. එහෙනම් දැන් මම හිතනවා ඔයාලට සරල සමීකරණයක විසඳීම කියන එක සහ සූත්‍රයක උක්තේ මාරු කරන එක අතර තියෙන සම්බන්ධකම තේරෙන්න ඇති කියලා. එහෙනම් පුතේ අපි මේක ලියාගමු. දැන් ඔයාලට මේක පොතේ මෙහෙම ලියන්න බෑනේ. ඒ හින්දා ඉස්සලා සමීකරණය කියලා ලියලා ඊට පස්සේ සූත්‍රය කියලා ලියලා මේක ලියාගන්න. මේවා අනිවාර්යෙන් ලියාගන්න මේ උක්තයන් මාරු වෙච්ච හැටි මේ එකම ගාන අරක සමීකරණය මේක සූත්‍රය. ලියාගමුකෝ පුතේ ඉක්මනට. හරි. දැන් මම හිතනවා ඔයාලට මේ උක්තය මාරු කරන්නේ කොහොමද කියන එක පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙමනම් පුතේ අපි තව උදාහරණ කීපයක් අරගෙන මේ උක්තයන් මාරු කරලා බලමු. හරි. ලියන්න එහෙනම් පළවෙනි උදාහරණය අපි අර දන්න y සමානයි mx ධන c කියන සූත්‍රය ගමුකෝ. මේකේ මට කියන්නකෝ දැන් කවුද උක්ත වෙලා ඉන්නේ? y නේද? ඔව්. අපි එහෙනම් මේකේ c උක්ත කරලා බලමු. ලියන්න එහෙනම් ඉස්සරහින් y සමානයි mx ධන c සූත්‍රයේ මම ආයෙ ලියන්නේ සූත්‍රයේ c උක්ත කරන්න c උක්ත කරන්න. හරි. පුළුවන් කට්ටිය හදාගෙන යන්න වීඩියෝ එක නතර කරලා හදලා බැලුවත් ගැටලුවක් නැහැ. එහෙනම් පුතේ c කියන කෙනා දැනට ඉන්නේ මෙන්න මේ mx කියන පදයට එක්ක එකතු වෙලා. එහෙමනම් අපිට මේ c එක තනි කරගන්න මේ mx එක එකපාරම එහා පැත්තට ගෙනියන්න පුළුවන්. එයාව සම්පූර්ණයෙන්ම ගලවලා ගෙනියනවා. එහෙනම් අපිට එනවා y ඍණ mx සමානයි c. මොකද මෙයා ධන mx නේ තියෙන්නේ. ධන m වරක් x. ඒ m වරක් x කියන කෙනා gediya පිටින්ම ගේනවා. මොකද අපි ගුණිතයක් තිබ්බහම මේ m එකයි x එකයි තනි පදයක් කියලා සලකන්නේ. අන්නේ තනි පදය කෙලින්ම ගලවලා මේ පැත්තට ගේනවා. එතකොට අපිට y ඍණ mx සමානයි c කියලා උත්තරයක් එනවා. හරි. දෙවෙනි එක ඒත් මං ඒකම ගන්නවා y සමානයි mx ධන c සූත්‍රයේ ලියන්න. y සමානයි mx ධන c සූත්‍රයේ x උක්ත කරන්න x y සමානයි mx ධන c සූත්‍රයේ x උක්ත කරන්න. හරි. එහෙමනම්
දැන් අපි x උක්ත කරන්න නම් මෙන්න මේ c එක ගෙනියන්න ඕනේ අපි ඉස්සෙල්ලා එහා පැත්තට. මොකද mx කියන කෙනා එක පදයක් c කියන්නේ එකක්. එහෙනම් අපි c එක ගෙනියනවා ඍණ c කියලා. අන්න mx එක ඉතුරු වුණා මේ පැත්තේ. දැන් අපිට පුළුවන් m වරක් x හින්දා මේ ගුණ කිරීම m එක සමාන ලකුණෙන් අනිත් පැත්තට ගේන්න බෙදීම m කියලා. ඔන්න එහෙනම් අපි මේකේ x එකත් උක්ත කරා. හරි ලියා ගන්නකෝ. ඊළඟට තුන්වෙනි උදාහරණය c සමානයි 2 phi r අර අපි ගත්ත සූත්‍රය පරිධිය හොයන. මේකේ මම ඔයාලට කියනවා phi උක්ත කරන්න කියලා. c සමානයි 2 phi r සූත්‍රයේ phi උක්ත කරන්න. phi අකුර උක්ත කරන්න. හරි කොහොමද පුතේ? දැන් 2 phi r කියපුවාම 2 ගුණ කිරීම phi ගුණ කිරීම r. එහෙනම් දෙකිනුත් ගුණ වෙලා r ගෙනුත් ගුණ වෙලා තියෙන්නේ. ඔක මෙන්න මෙහෙම මම ඕන්නම් පෙන්නන්න. 2 ගුණ කිරීම phi ගුණ කිරීම r. එහෙනම් අපි ඉස්සෙල්ලා දෙකේ ඉලක්කම ගේමුකෝ මෙහාට. දැන් ගුණ කිරීම 2 අපි දන්නවා බෙදීම 2 කියලා මේ පැත්තට එනවා. දැන් ඉතුරු වෙනවා phi වරක් r. දැන් අපිට ගුණ කිරීම r එකත් ගේන්න ඕනේ මේ පැත්තට. එහෙමනම් පුතේ ගුණ කිරීම r එකත් මේ c බෙදීම r විදිහට එන්නේ. එතකොට දැනට මේ දෙකිනුත් බෙදිලා තියෙනවා. තව r එකකිනුත් බෙදෙනවා. එහෙනම් ඔන්න r එකකිනුත් බෙදුවා phi ඉතුරු වුණා. ඔන්න අපි phi අකුර උක්ත කරලා තියෙනවා. හරි. දැන් මේවා ලියාගෙන ඇති නේද? 1 2 3යි. ඔන්න උදාහරණ 3ක් අපි කරා. හතරවෙනි උදාහරණය මම ගන්නම් අපේ අර දුරකාල සම්බන්ධතාව තිබ්බ එකක් අපි ගත්තේ. v සමානයි u ධන at. හරි. මේකේ මම පළවෙනියට කියනවා a අකුර උක්ත කරන්න කියලා. a අකුර උක්ත කරන්න කියලා කියනවා. හරි. එහෙනම් ලියන්න v සමානයි u ධන at සූත්‍රයේ a උක්ත කරන්න. a උක්ත කරන්න. හරි කොහොමද අපි කරන්නේ? ඒක එහෙනම් at කියන පදේ ඉතුරු කරගෙන u අකුරත් අපි ගේනවා සමාන ලකුණෙන් අනිත් පැත්තට ඍණ u කියලා. ඔන්න at ඉතුරු වුණා. දැන් එහෙනම් මේ t අකුර ගුණ කිරීමක් විදිහට තියෙන හින්දා v ඍණ u බෙදීම t ගුණ කිරීම t එක බෙදීම t වුණා. ඔන්න අපි ඒක උක්ත කරා. හරි. පස්වෙනි එක මම මේකට ටිකක් මොකක් හරි නිකන් වෙනස් විදිහකට හිතලා දෙන්නම්කෝ. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ඔන්න වර්ගඵලය මේක නම් භාගයක් ආධාරක පාදයේ a කියලා ගත්තොත් ලම්බ උස h කියලා ගන්නම්ම. ඔහොම ගමුකෝ. මෙතෙන් ඕන නම් ගුණ කිරීමකුත් දාමු. ah. හරි. ඕකේ මට ඕනේ h එක උක්ත කරලා. ලියන්න එහෙනම් a සමානයි කැපිටල් A මේ පැත්තේ සිම්පල් a එකකුත් තියෙනවා පටල ගන්න එපා. කැපිටල් A සමානයි භාගයක් සිම්පල් A වරක් සිම්පල් h. ලියන්න. කැපිටල් A සමානයි භාගයක් ගුණ කිරීම සිම්පල් A වරක් සිම්පල් h. මෙහි h උක්ත කරන්න h. දැන් මේ කැපිටල් සිම්පල් කියපුවහම මේක රාශීන් දෙකක් කියලා ගන්නෙ. මෙයයි සමානයි කියලා ගන්න. මෙයයි සමානයි නැහැ. එක්ක දෙන්නම කැපිටල් වෙන්න ඕනේ, එක්ක දෙන්නම සිම්පල් වෙන්න ඕනේ. සමාන නැහැ. හරි. දැන් මට මේ සූත්‍රයේ h එක උක්ත කරගන්න ඕනේ. එහෙනම් අපි කවුද ගලවලා ගෙනියන්නේ එහා පැත්තට? අපි ගෙනියන්න ඕනේ මෙන්න මේ භාගය කියන කෙනා. අපි ගෙනියන්න ඕනේ මේ a කියන කෙනා. එහෙමනම් පුතේ මේ බෙදීම දෙකක් නේද මේ තියෙන්නේ. මේ මෙතන භාගය කියලා කියන්නේ ඉරෙන් යටනේ. එහෙනම් අපි බෙදීම දෙක සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියනවා ගුණ කිරීම 2 කියලා. දැන් ඔන්න මේ පැත්තේ එක ගුණ කිරීම h ඉතුරු වෙනවා. පැහැදිලිද? බෙදීම 2 ගුණ කිරීම 2 කියලා එහා පැත්තට ගෙනිච්චා. පුතේ එකෙන් ගුණ කරන්න තියෙනවා මේ පැත්ත එකෙන් බෙදන්න වෙනවා. තේරුමක් නැහැනේ. එහෙනම් ඔය එක ඕනේ. දැන් අපිට ලියන්න පුළුවන් එහෙනම් 2a සමානයි ah. ඇයි එක් වරක් ah එක ah මනේ. දෙවරක් a 2a. දැන් සිම්පල් a එක ගුණ කිරීමක් විදිහට තියෙන හින්දා
එයාව අපිට බෙදීමක් විදිහට මේ පැත්තට ගේන්න වෙනවා. ඔන්න h එක උක්ත වුණා. හරි. ලියා ගන්නකො ඒ උදාහරණ 4යි 5යි කියන දෙන්නත්. මම ඔයාලගේ අභ්‍යාසවල බලන්නම් මීට වඩා වෙනස් ඒවා තියනවද කියලා. මම මෙන්න මේ 17 එක අභ්‍යාසනුත් ගණන් කීපයක් ඔයාලට හදලා පෙන්නන්නම්. මේ උදාහරණ 5 ලියාගෙන මේ 17 එක අභ්‍යාසනු මම 17 එක අභ්‍යාසයට යන්න කලින් හරි ඒකේ තියෙනවා මගේ හිතේ තියෙන ගානක් 17 එක අභ්‍යාසෙ තියෙනවා. ඒ හින්දා අපි ඒකම හදමු. 17 එක අභ්‍යාසයේ මම මුලින්ම හදනවා 6 වෙනි ගාන. බලන්නකො පොඩි වෙනස්කමක් තියෙනවා 17 එක අභ්‍යාසයේ. මේකේ 6 වෙනි ගාන මම හදනවා. 6 වෙනි ගානේ අපිට දීලා තියෙනවා f සමානයි 9 බෙදීම 5යි c ධන 32. ඇත්තරම් පුතේ මේක උෂ්ණත්වය මනින ඒකක දෙකක් අතර තියෙන සම්බන්ධතාවයක් දක්වන සූත්‍රයක්. මම හිතන්නේ 10 11 පන්ති වලදී නම් විද්‍යාවට මේක ඔයාලට හම්බෙයි. 9 වසරේදී නම් මම දන්නේ නැහැ තියනවද නැද්ද කියන එක. දැන් මේකෙදි මේ කියන්නේ ෆැරන්හයිට් කියන ඒකකයෙන් මනින උෂ්ණත්වයක් සෙල්සියස් අංශ කියන උෂ්ණත්වයත් අතර සම්බන්ධතාවය. ඒ කියන්නේ ෆැරන්හයිට් එක සෙල්සියස් කරන්න හරි සෙල්සියස් එක ෆැරන්හයිට් කරන්න හරි තමයි මේ සූත්‍රය පාවිච්චි කරන්නේ. ඒවා ඉතින් දැනගන්න ඕනේ නැහැ. මම මුලින්ම කියවනේ. එතකොට මේ 6 වෙනි ගානේ අපිට කියනවා සූත්‍රයේ c උක්ත කරන්න කියලා. එහෙමනම් දැන් අපිට ඕනේ මෙන්න මේ c එක උක්ත කරන්න. දැනට උක්ත වෙලා ඉන්නේ කවුද? f එක. එහෙනම් අපි c උක්ත කරන්න ඕනේ. පුතේ මෙතනදී මේ පහ හැම ඉස්සරෝ මේ පැත්තට ගේන්න දඟලන්න එපා. එතකොට වරදිනවා. හේතුව ඇයි? බලන්නකෝ මේ බෙදීම පහ මේ පැත්තේ මේ ඔක්කොම බෙදිලා නැහනේ. මේ 32 කියන පදේ පහෙන් බෙදිලා නැහනේ. බෙදිලා තියෙන්නේ මෙයා විතරනේ. නේද? ඔතන පද දෙකක්. ඔන්න පද දෙක අඳුරගන්න. එහෙමනම් ඔක්කොටම කලින් අපි මෙන්න මේ 32 ගේන්න ඕනේ මේ පැත්තට. එතකොට f ඍණ 32යි. ඔන්න ධන 32 ඍණ 32 වුණා. දැන් පුතේ මේ දකුණු පැත්තේ ඔන්න බෙදීම පහ මුළු පදේම බෙදලා තියෙනවා. 9යි c කියන පදේම බෙදලා තියෙනවා. වෙන කවුරුත් පද මෙහෙ නැහැ. එහෙනම් දැන් අපිට පුළුවන් මෙන්න මේ බෙදීම පහ ගුණ කිරීම පහ කරන්න. හැබැයි ඔතනත් අපි වරද්දන තැනක් තියෙනවා. කවුරු හරි ළමෙක් කොන්නොම ලියුවොත් එයා වැරදි. ඇයි පුතේ හේතුව? දැන් මේ පැත්තේ තිබ්බ බෙදීම පහ මේ පැත්තට ගුණ කිරීම පහක් වෙන බව හරි. හැබැයි මේ ලියපු එක වැරදි. මොකද්ද හේතුව? මේ දැනටමත් වම් පැත්තේ f ඍණ 32 කියලා පදයක් තිබ්බේ. f ඍණ 32 කියලා වීජීය ප්‍රකාශනයක් ඇත්තරම තිබ්බේ. එතකොට f කියන්නේ එක පදයක් 32 කියන්නේ එක පදයක්. ද්විපදයක් කියලා අපි කියන්නේ. අන්න එහෙම එකක්. එහෙමනම් මේ පහෙන් මේ වම් පැත්තේ තියෙන ඔක්කොමලා ගුණ වෙන්න එපා. වම් පැත්තේ තියෙන ඔක්කොම කට්ටිය ගුණ වෙන්න ඕනේ. එහෙමනම් මෙතනදී දැන් ඔයාලට තේරෙනවද ගුණ වෙලා තියෙන්නේ පහෙන් f අකුර විතරයි කියලා? පහෙන් ගුණ වෙලා තියෙන්නේ f අකුර විතරයි. හැබැයි අපිට f ඍණ 32 කියන සම්පූර්ණ කෙනාවම පහෙන් ගුණ වෙන්න ඕනේ. එහෙනම් අපි මොකද කරන්නේ? මෙන්න මෙතෙන්ට වරහණක් දාලා ගුණ කිරීම පහ එළියෙන් දානවා. දැන් හරි නේද? පැහැදිලි නේද? මේ පැත්තේ තිබ්බ මේ f ඍණ 32 කියන සම්පූර්ණ ප්‍රකාශනයම පහෙන් ගුණ වෙලා තියෙනවා. එහෙම වෙන්න එපා. හරි. ඊට පස්සේ මෙන්න මේ ගුණ කිරීම නමය අපිට ගේන්න පුළුවන් මෙන්න මේ වම් පැත්තේ තියෙන සම්පූර්ණ ප්‍රකාශනයම බෙදීම 9 විදිහට. ඔන්න 100ක උක්ත වුණා. හරි. ලියාගන්න. මෙන්න මේ වගේ තැන් තමයි ඔයාලා වරද්දන්නේ. මෙතනම අමතක වෙනවා f එකයි ඍණ 32 කියන්නේ පද දෙකක් කියලා. මෙතන ප්‍රකාශනයක් තියෙන්නේ කියලා අමතක වෙනවා. එතකොට ගුණ කිරීම පහර කලින් වගේ f එක විතරක් ගුණ කරලා ලියුවොත් වැරදි ගන්න. එහෙනම් මතක තියාගන්න මේ පැත්තක පද දෙකක් හෝ ඊට වැඩි ගාණක් තියනවා නම් ඒකට වරහණක් දාලා තමයි අර ගුණ කිරීම පහ මේ පැත්තේ තිබ්බ බෙදීම පහ ගුණ කිරීම පහ විදිහට ගේන්නේ කියන එක මතක තියාගන්න. අනිත් දේ
ඊළඟට මේ බෙදීම 9 ගේද්දිත් මේ සම්පූර්ණ කෙනාවම තමයි 9න් බෙදන්නේ. ඒකත් මතක තියාගන්න. හරි. ඔය අපි හැදුවේ 6 වෙනි ගාන. ඊළඟට මම 8 වෙනි ගානත් හදනවා. අභ්‍යාසයේ තියෙන 8 වෙනි ගානත් හදන්නම්. මේකේ අපිට පුතේ දීලා තියෙනවා මෙහෙම එකක්. මේකේ නම් මේ නිකන් සූත්‍රයක් මං හිතන්නේ දීලා තියෙන්නේ. මේක මට නම් අහුවෙලා නැහැ මෙහෙම එකක් ඔය අපිට හිතලත් දෙන්න පුළුවන් සූත්‍ර. සමානයි 1යි. x බෙදීම a ධන y බෙදීම b සමානයි 1යි කියලා දීලා තියෙනවා. මේ සූත්‍රයේ y අකුර උක්ත කරන්න කියලා දෙනවා. මේ y අකුර උක්ත කරන්න කියලා දෙනවා. හරි බලමු එහෙනම් y අකුර උක්ත කරන්න ඕනේ. මොකද කරන්නේ? දැන් ඉස්සරෝම y අඩංගු වෙලා තියෙන පදේ ඉතුරු වෙන්න අනිත් පද ගෙනියන්න එහා පැත්තට. කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් පද ගෙනියන්න එහා පැත්තට. එහෙනම් අපි බලපුවාම වම් පැත්තේ පද දෙකක් තියෙනවා. එකක් x බෙදීම a. අනික y බෙදීම b. දැන් මම මේ වලට පද වෙන් කරලා පෙන්වන්න තමයි මේ නිල් පාටින් කොටු දාන්නේ. එහෙනම් අපිට y කියන උක්තය දැන් අපි උක්ත කරන්න ඕනේ y නේ. එහෙනම් y ඉතුරු වෙන්න මේ x බෙදීම ඒක අපි එහා පැත්තට ගෙනියනවා. y බෙදීම b එක ඍණ x බෙදීම a. මොකද මෙයාගේ ඉස්සරහින් ලකුණක් නැහැ කියන්නේ ධනනේ. මේ gediya පිටින් අරන් යද්දි මේ gediya පිටින්ම ඍණ වෙනවා. එක ඍණ x බෙදීම a. දැන් පුතේ b අකුර අයින් කරගන්න ඕනේ. b ඉන්නේ බෙදීමක් විදිහට. එහෙනම් එහා පැත්තට යද්දි ಗುಣ කිරීමක් වෙනවා. මෙන්න මෙතන සිද්ධිය ආපහු එතනත් වෙනවානේ. මොකද මේ පැත්තේ දැන් එක ඍණ x යට a කියලා පද දෙකක් තියෙනවා. ප්‍රකාශනයක් තියෙන්නේ. එහෙනම් මේ ප්‍රකාශනයේම මේ බෙදීම b කියන කෙනාගෙන් ಗುಣ වෙන්න ඕන. එහෙමනම් අපිට දාන්න වෙනවා වරහණක් b ಗುಣ කිරීම එක ඍණ x යට a. ඔන්න අපි y යුක්ත කරා. හරි. ලියා ගන්න පුතේ ඉක්මනට ඕක. තව ගණන් දෙකක් විතර මම හදලා පෙන්නන්නම් අභ්‍යාසයෙන්. මම ඊළඟට 9 වෙනි ගාන හදනවා අභ්‍යාසයේ තියෙන. හැබැයි මම 9 වෙනි ගානේ කියලා තියෙන දේ නෙමෙයි උක්ත කරන්නේ. එයාලා කියලා තියෙන්නේ සිම්පල් R දෙක උක්ත කරන්න කියලා. මම කැපිටල් R එක උක්ත කරන්නම්. මෙන්න මෙහෙම තියෙන්නේ. එකයට R ඔයාලට තොර 9 වෙනි ගාන ආපහු හදන්න පුළුවන්. සමානයි එකයට සිම්පල් R 1 ධන එකයට සිම්පල් R 2. මේ මෙතන පුතේ R1 R2 කියලා දාන්නේ මේ R කියලා දැම්මොත් එකම වෙනවනේ. අනික කැපිටල් දාන්නත් බෑ. මෙහි කැපිටල් ඉන්නවනේ. ඒ හින්දා මෙතෙන්ට R1 මෙතන R2 කියලා දානවා ඈ. එච්චරයි ඒක ලොකු වෙනසක් නෙමෙයි. ඔතන ඔය එකේ ඉලක්කම දෙකේ ඉලක්කම එහෙම ගලවන්න හදන්න එපා ඈ. ඒව ගලවන්න බෑ. දැන් එකක් සංකේතවත් කරනවා R1 කියලා. අනික සංකේතවත් කරනවා R2 කියලා. ඉතින් අපිට මේක ගලවන්න බෑනේ. එතකොට ඌ වෙනම එකෙක් වෙනවනේ නේ. එහෙනම් ඒව ගලවන්න හදන්න එපා. ඒ R1 සහ R2 කියන්නේ ඒකේ සංකේතය. සංකේතයේ පොඩි දෙන්නම R හින්දා මෙතෙන්ට R වල 1 කියලා දාලා මෙතන R වල 2 කියලා දාලා තියෙනවා. පුතේ මේකේ මම උක්ත කරන්නේ කැපිටල් R වල. දැන් කැපිටල් R උක්ත වෙලා නැහැ කියලා මම අර උදාහරණ මුලින්ම කරද්දිත් කීවා. එහෙනම් දැන් අපි කැපිටල් R උක්ත කරගන්න බලන්න ඕනේ. කැපිටල් R උක්ත කරගන්න නම් එයා සමාන ලකුණෙන් එක පැත්තකට යන්න ඕනේ. හැබැයි හරයේ ඉඳලා බෑ ලවයට එන්න ඕනේ. දැන් ඉන්නේ හරයේ. එහෙමනම් පුතේ ඔක්කොටම කලින් අපිට මෙන්න මේ භාග දෙක එකතු කරගන්න වෙනවා. එහෙනම් අපි එකයට R සමානයි මේ බලන්න. මේ හරයන් දෙක සමාන කරගන්න නම්
අපි සරලවම දන්නවා භාග සංඛ්‍යා දෙකක් එකතු කරද්දී හරි අඩු කරද්දී හරි හරයන් සමාන වෙන්න අනිවාර්යෙන්ම ඕනේ. හැබැයි දැන් මෙතන R1 මෙතන R2 හින්දා හරයන් සමාන නැහැ. එහෙනම් අපි කරන්නේ හරයන් දෙක ගුණ කරලා හරය සමාන කරගන්න අපි දන්නවනේ නේ. මේකයි ගුණ කරලා R1 වරක් R2. එතකොට මෙන්න මේ උඩ තිබ්බ කෙනාව R2ෙන් ගුණ කරනවා. අර තුල්ලේ භාග කතාවම තමයි. එකයට R1 තිබ්බ කෙනාව හරි අපි එහෙමම ලියමුකෝ. එතකොට ඉවරයි. එකයට R1 ගුණ කරනවා R2කින්. ඉතින් ලවයත් ගුණ කරන්න වෙනවා R2කින්. ඊළඟට එකයට R2 ගුණ කරනවා R1කින්. ගුණ කරනවා R1කින්. එහෙනම් දැන් අපිට එනවා මේ ගුණ කරේ අර තුල්ලේ භාග කරගන්න. හරි. R1 R2 උඩ එනවා එක් වරක් R2 කියන්නේ R2යි. මෙතන එනවා R1 මෙතන R1 දාන R1 වරක් R2. පැහැදිලි නේද? ගුණිතයේ තියෙන හින්දා ගුණ කිරීම නැතුව ලියවා. මෙතන එක් වරක් R2 කියන්නේ ඉතින් R2නේ. ඔන්න අපි ලියාගත්තා. දැන් හරයන් සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් එකයට R සමානයි. පොදු හරයක් ගන්නවා R1යි R2යි කියලා. උඩ එනවා එතකොට R2 එකතු කිරීම R1 කියලා. එතන R1 එකතු කිරීම R2 උනත් ගැටලුවක් නෑ. ඔන්න එහෙනම් දැන් අපි මේ පැත්තේ තිබ්බ පද දෙක තනි පදයක් කරගත්තා. දැන් අපිට පුළුවන් මෙන්න මේ බෙදීම R1 එහා පැත්තට ගුණ කරන්න. එතකොට මේ පැත්තේ එක ඉතුරු වෙනවා. R2 R1 බෙදීම R1 R2 ඔන්න සම්පූර්ණ එක ගුණ කරනවා කැපිටල් R ගෙන්. මං හිතනවා පැහැදිලි. බෙදීම R1 එහා පැත්තට ගුණ කිරීම R කරා මෙතන මේ පද ගොඩක් තියෙන හින්දා වරහණක් දැම්මා. දැන් පුතේ මේ බෙදීම R1 R2 කියන කෙනාව මේ පැත්තට ගුණ කරන්න පුළුවන් එක් වරක් R1 R2. මේ පැත්තේ ඉතුරු වෙනවා R2 ධන R1 වරක් කැපිටල් R. එහෙනම් එක් වරක් R1 ධන R2 කියන්නේ R1 ධන R1 වරක් R2ම තමා. මේ වරහන ගුණ කිරීමක් එක්ක සම්බන්ධ වෙලා තියෙන හින්දා මේ බලන්න මේ වරහන ගුණ කිරීම R තියෙන්නේ. එහෙනම් අපි එහා පැත්තේ R තනි කරගෙන මෙන්න මේ ගුණ කිරීම වරහන බෙදීම වරහනක් විදිහට ගේනවා මේ පැත්තට. හරි ටිකක් සංකීර්ණයි නේ. ඔන්න අපි කැපිටල් R එක උක්ත කරා. දැන් ඔයාලට මේ ප්‍රශ්නේ අහලා තියෙන මෙන්න මෙයාව. එතකොට මේ වැඩේම තමයි කරන්න ඕනේ මෙයාව ගේන්න ඕනේ මේ පැත්තට. ගෙනල්ලා R2 උක්ත කරගන්න පුළුවන් දැන් ඈ. හරි. මම ඒක පුළුවන් වෙන්න මම මේ වෙන වැඩක් කරලා පෙන්නුවේ. හරි. ඒකත් ලියා ගන්නකො. මම තව එක ගානක් අභ්‍යාසයෙන් හදන්න. 10 වෙනි ගාන. දැන් මම මේක හදනවා වේගෙ වැඩි වගේ කෙනෙකුට ආපහු සැරයක් හරි මේක බලන්න පුතේ. මම මේ වේගෙ වැඩි කරලා හදන්නේ ඔයාලව අපහසුතාවයටපත් කරන්න නෙමෙයි. වීඩියෝ එක අපිට පොඩ්ඩක් දිග අඩු කරගන්නත් එපා. ඒ හින්දා. එතකොට ඔයාලට මේක කොතන හරි තේරුම් නැත්නම් ආයෙ පාරක් බලන්න. එතකොට හරියටම හරි. මම ඕනනම් ආයෙ පාරක් මේක කියන්නම්. පළවෙනියටම කරේ මේ හරයන් සමාන කරන්න මේ තුල්්‍ය භාග සංකල්පය යොදාගත්තා. මේ පැත්ත R2කින් ගුණ කරා මේ පැත්ත R1කින් ගුණ කරා. එතකොට අපිට මෙන්න මෙහෙම පොදු හරයක් සහිතව ආවා. අන්නේ R මේ පොදු හරය අරගෙන මේ භාග දෙක එකතු කරා විජීය භාග. ඊළඟට මේ බෙදීම R එක එහා පැත්තට ගුණ කිරීම R කරා. ඊළඟට ඒ පැත්තේ තිබ්බ බෙදීම R1 වරක් R2 මේ පැත්තට ගුණ කිරීම R1 වරක් R2 විදිහට ගෙනාවා. දැන් මේ පැත්තේ මේ වරහන වරක් R නේ තියෙන්නේ. ඒ හින්දා ගුණ කිරීමක්නේ. මෙන්න මේ වරහනේ හින්දා බෙදීමක් විදියට මේ පැත්තට ගෙනාවා. හරි නේද පුතේ? පොඩ්ඩක් අවබෝධ කරගන්නකෝ. හරි. මේ බලන්න 10 වෙනි ගාන. 10 වෙනි ගානේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මම ඒකයි ඒක තෝරගත්තේ. AX සමානයි m වරක් x ඍණ t. ඔන්න ඔහොම තියෙන්නේ. අපිට මේකේ x අකුර උක්ත කරන්න කියලා කියනවා. x අකුර උක්ත කරන්න කියලා කියනවා. දැනට උක්ත වෙලා ඉන්නේ AX. දැන් එහෙම හිතලා කවුරු හරි ළමේ අයියෝ මේක හරි ලේසියිනේ. මේ A අකුර ගලවලා ගේමුකෝ මෙහාට කියලා බෙදීමක් විදියට ගේනවා A අකුර. නෑ පුතේ ඒක වැරදි. එතකොට මේ පැත්තේ උක්තයක් විදියට x තියෙන බව ඇත්ත.
මෙහෙත් x එකක් තියෙනවානේ. දැන් මෙහෙම මෙන්න මෙහෙම කවුරු හරි කරො. මේ බලන්නකෝ. කවුරු හරි මෙන්න මේ ಗುಣ කිරීම ඒක මේ පැත්තට ගේනවා බෙදීමේ කියලා. මේක වැරදි පුතේ. මේක වැරදි. ඇයි හේතුව? මේක වරදින්න හේතුව තමා x උක්තයක් විදිහට තිබ්බට මේ මෙතනත් x එකක් තියෙනවානේ. එතකොට x එක කොයි x එකද අපි ගන්නෙ? අන්නේ හින්දා මේක x හරියටම උක්ත වෙච්ච නැති අවස්ථාවක්. මේක වැරදි. ඒක ඕනනම් පැන්සලෙන් ලියලා වැරද්දක් දාගත්තත් ගැටලුවක් නැහැ. එහෙමනම් පුතේ ඔක්කොටම කලින් අපි මේකේ කරන්න ඕන මෙන්න මේ x අකුරු දෙකම එක තැනකට ගන්න ඕනේ. මේ x අකුරු දෙක එක තැනකට ගන්න ඕනේ. එහෙමනම් ඔන්න බලන්න. ax සමානයි මෙහෙමනේ තියෙන්නේ. මං ආපහු වරක ලියුවා මොකද මෙතන වරද්දක්නේ. දැන් මෙන්න මේ වරහන් ඉවත් කරගන්න ඕනේ. බලන්න. m වරක් x අපි ඔහොම නේද වරහන් ඉවත් කරේ. මෙන්න මෙහෙමනේ. මතකයි නේද ඒවා? මෙන්න මේ විදිහටනේ. ඔන්න ඔහොමනේ. තනි පදයකින් ද්විපදයක් ගුණ කරේ. එහෙනම් අපිට එනවා m වරක් x mx m වරක් ඍණ t mt අන්න හරි. දැන් අපි මෙන්න මේ x එක මේ පැත්තට ගේනවා. එතකොට අපිට එනවා ax තිබ්බා මෙයා ඍණ mx කියලා එනවා. දැන් මේ පැත්තේ තව ඍණ mt එකක් ඉතුරු වෙනවා. ඔන්න ඔතන ඍණ ලකුණ දාන්න අමතකුණොත් ඒත් වැරදි ඈ. බලන්න පුතේ mx එකේ ලකුණ මෙතනදී ධන. ඒ හින්දා එයා මෙහෙට එද්දි ඍණ වුණා. මෙතන mt වල ලකුණ ර්ණනේ. ඉතින් ඒක හැමම තියෙන්න බෑ. ඊළඟට දැන් අපි අර සාධක දැනුම පාවිච්චි කරලා මෙන්න මේකෙම අනිත් පැත්ත. බලන්න ax කියන පදයට x ගෙන් බෙදෙනවා. mx කියන පදයට x ගෙන් බෙදෙනවා. එහෙනම් අපි x එක පොදු සාධකයක් විදියට එළියට ගත්තාම ඔන්න ඔහොම ඉතුරු වෙනවා. කොහොමද ඉතුරු වෙන්නේ මේ බලන්න. ax එක x ගෙන් බෙදපුවාම a අකුරක් ඉතුරු වෙනවා. ඍණ mx එක x ගෙන් බෙදපුවාම ඍණ m එකක් ඉතුරු වෙනවා. ඔන්න සාධක වලට වෙන් කරා. දැන් සාධක දෙක ගුණ කරපුවාම ආපහු මෙයා හම්බ වෙනවා මේ x වරක් a ax x වරක් m mx. ඒක හම්බ වෙනවා. ඍණ mt. දැන් පුතේ x තනි කර ගන්න නම් මෙන්න මේ ගුණ කිරීමත් එක්ක තියෙන වරහන අයින් කර ගන්න ඕනේ. එහෙනම් අපි x තනි කරගත්තා. මෙතන ගුණ කිරීම වරහන හින්දා ඒ වරහන අපි ගේනවා බෙදීම වරහනක් විදිහට. ඔන්න දැන් මේ පැත්තේ x අකුරක් නැහැ. එහෙනම් මේ උත්තරය තමයි පුතේ හරි එක. මේක වැරදි ඈ. මේකත් ලියාගෙන එකට වැරද්දක් දාගෙන මේක හදාගන්න. ඔන්න ඔය විදිහට පුතේ එහෙනම් අපිට මේ සූත්‍රයක උක්තේ මාරු කරන කොටස කතා කරලා ඉවර කරන්න පුළුවන්. අපිට මේ සූත්‍ර පාඩමේ තවත් පොඩි කොටසක් තියෙනවා. මොකද මේකට පොඩි කොටසක් කියන්නේ මේකත් අපි දැනටමත් දන්න කොටසක්. මේ සූත්‍රයක අඩංගු විචල්යන් මේ විචල්යන් කට බය වෙන්න එපා. රාශීන් වලටම කියන තව නමක් විචල්යන් කියන්නේ. එතන පොඩි වෙනසකුත් තියෙනවා. ඒවා අපි පස්සේ ඉගෙන ගන්නවා ඈ. එහෙමනම් මේ සූත්‍රයක අඩංගු විචල්යන්ගෙන් එක්කෙනෙක් හැර අනිත් කට්ටියන්ට අගයන් දෙනවා. දීලා අපිට කියනවා ඒ අගයන් ආදේශ කරලා අර අනිත් කෙනාගේ අර නොදුන්න කෙනාගේ අගය හොයන්න කියලා. අපි උදාහරණ දෙකක් තුනක් කරමු. ලියන්න පුතේ එහෙනම් අනුමාත්‍රකාව ආදේශය. අනුමාත්‍රකාව ලියන්න ආදේශය. ආදේශය. ආදේශය කියලා අනුමාත්‍රකාව ලියලා යටින් ලියන්න පුතේ මෙන්න මෙහෙම. යටින් ලියන්න. සූත්‍රයක එක් විචල්‍යයක් හැර
සූත්‍රයක එක් විචල්‍යයක හැර ඔතන විචල්‍ය වෙනකොට පදයක් කියලා කිව්වත් කමක් නැහැ. එක් පදයක් කියලා වරහන් ඇතුලේ ඕනනම් දාගන්න පදයක් කියලා. සූත්‍රයක එක් විචල්‍යයක වරහන් ඇතුලේ පදයක් හැර අනෙක් විචල්යන්ගේ වරහන් ඇතුලේ දාගන්න පදයන්ගේ අනිත් පදයන්ගේ අනිත් විචල්යන්ගේ අගයන් දී ඇති විට එම අගයන් සූත්‍රයට ආදේශය මගින් එම අගයන් සූත්‍රයට ආදේශ කිරීම මගින් අගය නොදුන් විචල්ලේ වටිනාකම සෙවීම අගය නොදුන් විචල්ලේ වටිනාකම සෙවීම මෙහිදී සිදු කරයි. උදාහරණ කීපයක් මම හිතලා දෙන්නම්. අභ්‍යාසනුත් අපි කීපයක් හදමු. හරි. මේ බලන්න පුතේ පළවෙනි උදාහරණය මම දෙන y සමානයි mx ධන c සූත්‍රයේ වලත් ලියාගන්න. y සමානයි mx ධන c සූත්‍රයේ m සමානයි 3යි x සමානයි 2යි c සමානයි 5යි නම් y සමානයි mx ධන c සූත්‍රයේ m සමානයි 3යි x සමානයි 2යි c සමානයි 5යි නම් y සොයන්න. yහි අගය සොයන්න. පළවෙනි ප්‍රශ්නේ හින්දාදී මම ප්‍රශ්නේ ලියන හැටිත් ඔන්න ලියලා පෙන්නවා. හරි. එහෙමනම් පුතේ දැන් බලන්නකෝ මේ y සමානයි mx ධන c කියන සූත්‍රයේ m කියන විචල්‍ය දීලා x කියන විචල්‍යයට අගයක් දීලා c කියන විචල්‍යයටත් අගයක් දීලා හැබැයි y ට දීලා නැහැ. ඉතින් y ගේ අගය අහනවා. එහෙනම් අපි ආදේශ කරනවා y ම තමයි. m වෙනුවට අපිට 3ක් දාන්න පුළුවන්. x වෙනුවට 2ක් දාන්න පුළුවන්. හැබැයි ඔහොම දාලා හරියනවද? නෑනේ. m ගුණ කිරීම x නේ තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට ගුණ කිරීම දාන්න ඕනේ. ඉලක්කම් දෙකක්නේ. බීජීය පද දෙක තියෙද්දි ගුණ කිරීම ඕනේ නැහැ. ඊළඟට c වෙනුවට 5ක් ආදේශ කරනවා. පුතේ මතක තියාගන්න මේ ආදේශයේදී අපිට උවමනා වුණේ නැති වුණාට මම පොඩි කාරණාවක් කියන්නම්. ඒක ඊළඟ ගණන් වලදී ඕන වෙයි. බැරි වෙලාවත් අපිට මෙන්න මේ වගේ ඍණාගයන් දීලා තිබ්බොත් මේ m ට ඍණාගයක් නෙමේ x ටත් නැහැ c ටත් නැහැ. එහෙනම් මේ උදාහරණයට අවුලක් නැහැ. බැරි වෙලාවත් අපිට විචල්යන් සඳහා ඍණාගයන් දීලා තිබ්බොත් ඒවා ආදේශ කරද්දී මතක ඇතුව පොඩි වරහණකුත් එක්ක ආදේශ කරන්න. ඍණාගයන් ආදේශ කරද්දී පොඩි වරහණකුත් එක්ක ආදේශ කරන්න පුරුදු වෙන්න. හරි. y සමානයි. එහෙනම් අපි දන්නවා ඉස්සරවම ಗುಣ කරලා ඉන්න ඕන කියලා 3 වරක් 2 6යි. 6ට 5ක් එකතු කරපුවාම y බලාගෙන එනවා 11ක් කියලා. ඔන්න අපේ පළවෙනි උදාහරණය කරා. හරි. ලියා ගන්න. මම දෙවෙනි උදාහරණයත් මේ සූත්‍රයෙන්ම ගන්නම්. මෙහෙම වෙනස් කරන්නම්කො මෙතන. ඔයාලා මේක ඉතුරුව ටික අඩුපාඩු ටික තියෙනවා නම් හදා ගන්නකො ඉක්මනට. මම මෙහෙම දෙවෙනි උදාහරණය වෙනස් කරනවා. y සමානයි mx ධන c සූත්‍රයේ y සමානයි 4යි.
x සමානයි ඍණ 3යි c සමානයි 8යි නම් m හි අගය සොයන්න. හරි. පැහැදිලි නේද? මම ඔන්න මේ සූත්‍රයම ගත්තා. y සමානයි mx ධන c කියන සූත්‍රයම ගත්තා. හැබැයි වෙනස් කරා. y වලට අගයක් දුන්නා 4යි කියලා x ට අගයක් දුන්නා අන්න ඍණ 3යි කියලා. ඔන්න දැන් යාව අපිට වරහණක් එක්ක දාන්න ඕන වෙනවා. එහෙනම් අපි මෙතෙන්ටම වරහණක් දාගමු. ගැටලුවක් නැහැ. c වලට දුන්නා මම 8යි කියලා අගයක්. එහෙනම් අපි මේක ආදේශ කරලා බලමු. පුතේ මම මෙතන පොඩි වෙනසක් කරනවා. මෙයාව දෙනවා 14යි කියලා. y වල අගය දෙනවා 14යි කියලා. එතන පොඩි වෙනසක් කරා. හරි. එහෙනම් අපි ආදේශ කරමු. y සමානයි mx ධන c කියන සූත්‍රයේ y වෙනුවට අපිට 14 දැම්ම හැකි. m වල අගය දන්නේ නැහැ. x වල අගය දන්නවා ඍණ 3යි. පුතේ වරහණක් එක්ක. වරහණක් එක්ක. ඍණනේ. c වල අගය දන්නවා ධන 8යි. හරි. ඔන්න අපි ආදේශ කරගත්තා. දැන් අපිට පුළුවන් ධන 8 ගේන්න සමාන ලකුණෙන් මෙහා පැත්තට ඍණ 8යි කියලා. මෙතන මෙයාව මෙහෙම්මම ගුණිතේ තියෙනවා. එහෙනම් මෙතනින් එනවා අපිට 14න් 8ක් අඩු වුණාම උත්තරේ 6යි. මේ පැත්ත ඔන්න ඔහොම තියෙනවා. එහෙනම් මෙන්න මේ ಗುಣ කිරීම ඍණ 3 අපිට සමාන ලකුණෙන් මේ පැත්තට ගේන්න පුළුවන් බෙදීම ඍණ 3යි කියලා. දැන් ඉතින් මෙතන වරහන නැතත් ගැටලුවක් නැහැනේ. හරිනේ. ಗುಣ කිරීම ඍණ 3 බෙදීම ඍණ 3යි කියලා ගෙනාවා. එහෙනම් අපිට m වල උත්තරයක් එනවා 6 බෙදීම 3 කියන්නේ 2යි. හැබැයි සදිස සංඛ්‍යාවලදී අපි ඉගෙන ගත්තා ධනයි ඍණයි බෙදුනොත් ඍණ කියලා උත්තරේ එන්නේ. එහෙනම් m වල අගය අපිට ඇවිල්ලා තියෙනවා m සමානයි ඍණ 2යි කියලා. ලියා ගන්න පුතේ ඉක්මනට එහෙනම් දෙවෙනි උදාහරණයත් හරි. මේ බලන්න පුතේ මම තුන්වෙනි උදාහරණ විදියට ගන්නවා මෙන්න මෙහෙම එකක්. ලියා ගන්න උදාහරණය. කැපිටල් A සමානයි x වර්ග ධන 3x ඍණ y සූත්‍රයේ x සමානයි 2යිද y සමානයි ඍණ 5යිද නම් x සමානයි 2යි y සමානයි ඍණ 5යිද නම් කැපිටල් A සොයන්න. කැපිටල් A සොයන්න. එහෙනම් මේ සූත්‍රයේ a කියලා විචල්යක් x කියලා විචල්යක් y කියලා විචල්යක් තිබ්බා. මම ඒකේ x වල අගයක් දුන්නා y වල අගයක් දුන්නා a කියන විචල්‍ය අගය හොයන්න කියලා තමයි කියන්නේ. එතකොට මෙයාගේ තියෙන විශේෂත්වය තමයි පුතේ මෙතන x අකුර තැන් දෙකක තියෙනවා. තැන් දෙකක නෙමෙයි තැන් කීපයක තිබ්බත් මේ x ට 2 කියලා ආදේශ කරන්න කියලා තියෙනවා නම් ඒ හැමතැනටම x සමානයි 2යි තමයි. එහෙමනම් අපිට මේක ආදේශ කරන්න පුළුවන් a සමානයි බලන්න x වර්ග. එහෙනම් x වෙනුවට 2 ආදේශ කරපුවාම 2 වර්ගය ධන 3 වරක් 2. මොකද ධන හින්දාය වරහන්න ඕනේ නැහැ. ඍණ y කියන්නේ ඍණ 5. අන්න පුතේ වරහණක් එක්ක දාන්න ඕනේ. නැත්තම් උතන ඔයාලා වරද්දනවා. ඔයාලා නිකම්ම වරහන දාන්න නැතුව දැම්මනම් මෙතෙන්ට 5 දාන්නේ. එතකොට ඔයාලා හිතනවා මෙතන ඍණ තිබ්බනේ. දැන් ඍණ 5යි කියලා. නෑ. එහෙම නෑ පුතේ. මේ ඍණ ලකුණ මේ තිබ්බ ඍණ ලකුණ මේ තිබ්බ ඍණ ලකුණ තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙයා කොහෙන්ද ආවේ? එයා ආවේ මේ y වල ඍණ 5. එහෙනම් y වෙනුවට ඍණ 5ක් ආදේශ කරා. පේනව නේද වරහනේ වටිනාකම? එහෙනම් මතක තියාගන්න ඍණ කෙනෙක් ආදේශ කරනවා නම් අපි අනිවාර්යයෙන්ම වරහනක් දානවා. එහෙනම් මෙතන අපිට සුළු කරගන්න පුළුවන් a සමානයි 2 වර්ගය 4යි 3 වරක් 2 6යි. මෙතන
ඍණයි ගුණ වෙනවා. වරහණක් කියන්නේ ගුණ කිරීමක්නේ. එහෙනම් ඍණයි ගුණ වෙලා ධන 5යි. අන්න විශේෂයි නේද? බලන්න ඒකේ වැදගත්කම වරහනේ. එහෙනම් ඍණයි ගුණ වෙලා ධන 5ක් හැදුනා. අපිට එනවා ඒ වලගය 10යි 15යි. ලියා ගන්න. තුන්වෙනි උදාහරණය. හරි. හතරවෙනි උදාහරණය. හතරවෙනි එක tn සමානයි a ධන n ඍණ 1යි d. මේක ඉස්සරහදී හම්බ වෙනවා. ගණිතයේදී හම්බ වෙනවා. tn සමානයි a ධන n ඍණ 1යි d. මේක තමයි සූත්‍රය. එතකොට මේ සූත්‍රයේත් පුතේ මේ t අකුර තවත් දුරටත් සංකේතවත් කරන්න තමයි මේ n අකුරක් දාලා තියෙන්නේ. ඒක දැනට එහෙම හිතන්නකෝ. හැබැයි අපි ඉස්සරහදී මේ n අකුරටත් පොඩි වැඩ කරනවා. මේක ඇත්තටම සමාන්තර ශ්‍රේණි කියලා පාඩමක් අපිට හම්බ වෙනවා 10 වසරේදී. ඒකේ සූත්‍රයක් මම මේ ලියුවේ. දැනට හිතන්නකෝ මේක tn කියන්නේ එක පදයක් කියලා මම ඒක ඒ විදිහට හිතෙන්න දෙන්නම්. හරි ලියන්න එහෙනම් tn සමානයි a ධන n ඍණ 1 වරක් d සූත්‍රයේ tn සමානයි 30යි a සමානයි ඍණ 3යි d සමානයි 2යි පුතේ මෙන්න මෙතන මම පොඩි වෙනසක් කරනවා මේක ඍණ 4 කරනවා ඍණ 4 කරනවා tn සමානයි 30යි a සමානයි ඍණ 4යි d සමානයි ධන 2යි නම් මට ඕනේ n කීයද කියලා n කීයද n සොයන්න හරි බලන්න ගාන ආපහු tn සමානයි a ධන n ඍණ 1යි d සූත්‍රයේ tn සමානයි 30යි a සමානයි ඍණ 4යි d සමානයි 2යි නම් n සොයන්න ආදේශ කරමු අපි එහෙනම් tn සමානයි a ධන n ඍණ 1යි d tn වෙනුවට දාන්න කියනවා 30ක් ඔන්න 30ක් දැම්මා a වෙනුවට දාන්නලු ඍණ 4ක් මෙතෙන්ට නම් ඇත්තටම වරහන නැතත් කමක් නැහැ මොකද ඉස්සරහින් කවුරුත් මෙහෙන් නැති හින්දා කමන්නේ වරහන දාන්න එහෙනම් n ඍණ 1 d අපි දන්නවා ಗುಣ කිරීම 2යි මෙතන ಗುಣ කිරීමක් නේ ඔන්න ಗುಣ කිරීම 2යි කියලා දැම්මා එහෙමනම් අපි මේක ඉස්සරෝම ඍණ 4 ගේන්න ඕනේ සමාන ලකුණෙන් මෙහා පැත්තට ඒක එතකොට ධන 4ක් වෙනවා. ඔන්න මේ පැත්තේ ඉතුරුයි ඔන්න ඔහොම එකක්. මෙතන අපිට උත්තරයක් එනවා 34 සමානයි n ඍණ 1 වරක් 2. මෙතන ඍණ 4 ධන 4 වුණ හින්දා මෙතන 34යි. දැන් පොතේ මෙන්න මේ බෙදීම දෙක ಗುಣ කිරීම දෙක අපිට මේ පැත්තට ගේන්න පුළුවන් බෙදීම දෙකක් විදිහට. එතකොට ඔන්න මේ පැත්තේ මෙහෙම n ඍණ 1 කියලා වරහන ඉතුරු වෙනවා. හැබැයි දැන් ආයේ බෙදෙන්නවත් ಗುಣ කරන්නවත් කවුරුත් නැති හින්දා මේ වරහන උනේත් නැහැ. එහෙමනම් මෙතන අපිට උත්තරයක් එනවා 34 දෙකෙන් බෙදපුවාම 17යි. 17 සමානයි n ඍණ 1යි. ඉඩ මදි වගේ හින්දා පුතේ මම මෙතෙන්ට එන්නම්. එහෙනම් අන්තිමේටම ආවේ 17 සමානයි n ඍණ 1යි කියලා. මෙන්න මේ ඍණ 1 අපිට ගේන්න පුළුවන් ධන 1යි කියලා. එතකොට n ඔන්න උක්ත වුණා. n සමානයි 18යි. හරි. ලියා ගන්න පුතේ හතරවෙනි උදාහරණයත්. ඒක ටිකක් සංකීර්ණයි කියලා හිතනවා ඇති. ටිකක් හොඳ උදාහරණයක් ගත්තේ මම. අපි මේ උදාහරණ දෙක ලියාගෙන පොතේ තියෙන ගණන් දෙකකුත් හදමු. අභ්‍යාසයෙන් ගණන් දෙකකුත් හදමු. උදාහරණ දෙක ලියා ගන්නකො.
මම 17යි 2 අභ්‍යාසයෙන් ගණන් දෙකක් ඔයාලට හදලා පෙන්නන්නම්. බලන්න පුතේ 17යි 2 අභ්‍යාසයේ 4 වෙනි ගාන මම හදන්නම්. පිටු 101 බලන්න. මෙන්න මෙහෙම ගානක් දීලා තියෙනවා. 17යි 2 අභ්‍යාසය 4 වෙනි ගාන. අර පරිධිය හොයන සූත්‍රය 2πr c සමානයි 2πr. මේකේ c වෙනුවට ගන්නවලු 88ක්. ෆයි වෙනුවට ගන්නවලු අර අපි දන්න 7න් 22. r කවුද කියලා අහනවා. r කවුද කියලා අහනවා අපේ. හරි. ඔන්න ඔහම තමයි පුතේ 4 වෙනි ගාන තියෙන්නේ. මම මේක මකන්නම් ඈ. ඔයාලා වීඩියෝ එක නතර කරලා හරි ලියා ගන්න අඩුපාඩු තියෙනවා නම්. එහෙමනම් පුතේ අපිට පුළුවන් මේකේ c වෙනුවට 88ක් ආදේශ කරන්න. 2 වෙනුවට ඉතින් 2මනේ. ආය ආදේශ කරන්න ඕනේ ඉලක්කමක් තියෙනවනේ. 5 වෙනුවට ආදේශ කරනවා අපි 22 බෙදීම 7. r තමයි හොයන්න ඕනේ. එහෙනම් r විදිහටම තිබ්බා. හරිනේ. දැන් පුතේ අපිට පුළුවන් ඕනේ නම් මේ පැත්ත සුළු කරගෙන ඉන්න. හරි අපි සුළු කරගමුකෝ. 88 සමානයි දෙවරක් 22 44යි. බෙදීම 7 වරක් r. එහෙනම් මෙන්න මේ බෙදීම 7 අපිට පුළුවන් ගුණ කිරීම 7ක් කරන්න. මේ පැත්තේ 44 වරක් r ඉතුරු වෙනවා. දැන් මෙතන ඕන්නම් කෙනෙකුට 88 7ෙන් ගුණ කරලා ඉන්න පුළුවන්. හැබැයි මම කියනවා ඒක කරන්න එපා. ඒක කරන්න නැතුව මේ 44 එහා පැත්තට ගේන්නකො. එතකොට මම එපා කීවයි කියලා ඔයාලට තේරෙයි. එහෙනම් මෙන්න මේ ගුණ කිරීම 44 බෙදීම 44 විදියට මේ පැත්තට එනවා. දැන් බලන්නකෝ මම එපා කිව්ව හේතුව තේරෙනව නේද? 44ට 44 ඒවා 1යි 88ට 2යි. එහෙනම් r සමානයි අපිට එනවා දෙවරක් 7 14යි කියලා. ඔන්න මම 4 වෙනි ගාන හැදුවා. මම ඊළඟට හදනවා පොතේ තියෙන 6 වෙනි ගාන. මේකේ අපිට දීලා තියෙනවා s සමානයි n බෙදීම 2යි a ධන l. මේ සූත්‍රයත් ඇත්තටම අපිට අනාගතයේදී හම්බෙන්න තියෙන සූත්‍රයක්. හරි 10 වසරේදී හම්බෙන්න තියෙන සූත්‍රයක්. මේකේ s සමානයි ඍණ 330යි කියලා ගන්නලු. a සමානයි 15යි කියලා ගන්නලු. l සමානයි ඍණ 48යි කියලා ගන්නලු. එහෙමනම් n කීයද කියලා අපෙන් අහනවා. පැහැදිලිද? s සමානයි n බෙදීම 2යි වරක් a ධන l කියන සූත්‍රයේ s ගන්නලු ඍණ 330යි කියලා, a ගන්නලු 15යි කියලා, l ගන්නලු ඍණ 48යි කියලා. එහෙමනම් n කීයද කියලා අපෙන් අහනවා පුතේ. හරි. අපි බලමු එහෙනම් ආදේශ කරලා. හරි. එහෙමනම් අපි මෙන්න මේ දීලා තියෙන s a l වලට දීලා තියෙන අගයන් ටික ආදේශ කරලා මේ n වල අගය හොයමු පුතේ. බලන්න එහෙනම් s වලට ඍණ 33ක් ආදේශ කරන්න තියෙනවා. 330ක්. ඍණ 330. දැන් මේ පැත්තේ නම් වරහන නොදැම්මත් ගැටලුවක් නැහැ. මොකද වෙන කවුරුත් මේ පැත්තේ නැහැනේ. එහෙනම් ඔහොම තිබ්බට කමක් නැහැ. වරහන දැම්මත් ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපිට මෙන්න මේ a වලට 15 දීලා තියෙනවා. එකතු කිරීම අන්න l වලට දීලා තියෙනවා ඍණ 48. එතකොට පුතේ තව වරහනක් දාන්න වෙනවා මේක ඇතුලේ. දැන් මම මෙන්න මේ පිටින් තිබ්බ වරහන් ටික ලොකුවට දැම්මා. ඇතුලේ දැම්මා මම අර ඍණ 48ට ටිකක් කුඩාවට වරහනක් දැම්මා. මොකද එතෙන්ට වරහන දාන්න පුතේ. දැම්මේ නැත්නම් මේක අපිට වරදින්න පුළුවන්. දැන් මේ ගානේ නම් මේකේ අවුලකුත් නැහැ. මෙතන බැරි වෙලාවත් ඍණ තිබ්බොත් අපිට වරදින්න පුළුවන්. ඒ හින්දා මේ විදිහට ඔයාලට පැහැදිලිව පේන්න ටිකක් ලොකුවටයි මේ ඇතුලේ දාන එක්කෙනා ටිකක් කුඩාවටයි වරහන් දෙක දාගන්න. එහෙනම් අපිට මේක සුළු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන ධනයි ඍණයි ගුණ වෙලා අපි දන්නවා විෂම ජාතිය දෙන්නේ ගුණ වුණාම ඍණ කියන උත්තරේ හැදෙන්නේ ධනයි ඍණයි ඍණ 48යි. ඔන්න අපි ඒක සුළු කරගත්තා. දැන් මේ පැත්තේ ඍණ 330 තියෙනවා. n බෙදීම 2යි. අපිට පුළුවන් පුතේ මෙන්න මේ බෙදීම දෙක ඕනනම් මේ පැත්තට දැම්ම ගෙනල්ලා තියාගන්න. එහෙම නැත්නම් තව ටිකක් ඉස්සරහට සුළු කරලත් මේක ගේන්න පුළුවන්.
අපි එහෙනම් මේ වරහන ඇතුළ සුළු කරගන්නවා. දැන් පුතේ මේ 15 කියන කෙනා ධන 15නේ. ඔන්න 15 කියන කෙනා ධන 15. 48 කියන කෙනා ඍණ 48. එහෙනම් අපි සදිස්ස සංඛ්‍යා පාඩමේදී ඉගෙන ගත්තා. ඔන්න ආපහු ඒවා අමතකයි නම් ආයෙත් අර 9 10 11 ශ්‍රේණි වලට මම මූලික ගණිතය කියලා දාලා තියෙන වීඩියෝ එක බලන්න වෙනවා. ඒක බලන්න ඒක කොහොම හරි 100%ක් Tamanට පුළුවන් වෙන්න ඕන. එතකොට මේවා මුකුත් ආයෙ වරදින්නේ නැහැ. එහෙමනම් ධනයි ඍණයි තිබ්බොත් අපි වැඩි එකෙන් අඩු එක අඩු කරනවා. එතකොට අපිට 48න් 15ක් අඩු කරපුවාම උත්තරයක් එනවා 8න් 5ක් ගියාම 3යි 33යි කියලා. වැඩි එකේ ලකුණු දාපුවාම ඍණ 33යි. එහෙනම් වරහණක් දාන්න වෙනවා. ඔන්න අපි මේකත් තව ටිකක් සුළු කරගත්තා. දැන් අපිට පුළුවන් මෙන්න මේ බෙදීම දෙක මේ පැත්තට අරයි යන්න. දැන් පුතේ අර කෙනෙක් එන හින්දා අපි වරහණ දාමු. ඉතින් මේකට මුල ඉඳලා වරහණ දාගෙන හිටපු කට්ටිය ඔහොම තිබ්බත් ගැටලුවක් නැහැ. හරිනේ. එහෙනම් දැන් මේ පැත්තේ n ගුණ කිරීම ඍණ 33 කියලා ඉතුරු වෙනවා. දැන් මෙන්න මේ ගුණ කිරීම ඍණ 33 අපිට පුළුවන් මේ පැත්තට අරන් එන්න. මේ බලන්න. මෙතන වරහණ තියමු අපි. ඔන්න ඍණ 33න් මේක බෙදුවා. දැන් n එක ඉතුරු වෙනවා. එහෙනම් n සමානයි මේ බලන්න අපිට පුළුවන් ඍණ 33ට 33 ඒවා 1යි 330ට 10යි. ඒත් එක්කම ධනයි ඍණයි නම් උත්තරේ ඍණ. එහෙනම් ඍණයි ඍණයි නම් සජාතීයයි නම් සජාතීය දෙන්නේ ගුණ කරද්දී හරි බෙදෙද්දී හරි උත්තරේ ධන වෙනවා. එහෙනම් මෙතනත් ඍණ 333 මෙතනත් ඍණ 33. එහෙනම් ඍණයි ඍණයි බෙදිච්ච හින්දා ධන 10 වරක් 2 කියලා අපිට n වල උත්තරයක් එනවා 20යි කියලා. හරි. ලියා ගන්න පුතේ. ඊළඟට මම මිශ්‍ර අභ්‍යාසනුත් ගණන් දෙකක් විතර ඔයාලට හදලා පෙන්නන්නම්. චුට්ටක් එකිනෙකට වෙනස් ගණන් දෙකක් විතර හදලා පෙන්නන්නම්. එහෙමනම් මේකේ අඩුපාඩු තියෙනවා නම් තව ඉක්මනට හදාගන්න 6 වෙනි ගානේ. මම මිශ්‍ර අභ්‍යාසයෙන් ඔයාලට මුලින්ම හදලා පෙන්නන්නම්. මිශ්‍ර අභ්‍යාසයේ තියෙන පළවෙනි ගාන හදන්න. මොකද ඒකෙදි මට ඔයාලට දෙයක් කියලා දෙන්නත් තියෙනවා. ඒ හින්දා මම මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගානම හදන්නම්. හරි මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගාන. අපිට දීලා තියෙනවා සූත්‍රයක් p සමානයි c වරක් 1 ධන r බෙදීම 100 කියලා දීලා තියෙනවා. මේකේ පළවෙනි රෝම ඉලක්කමෙන් අහනවා පුතේ මේකේ r උක්ත කරන්න කියලා කියනවා. එතකොට මේ සූත්‍රයේ r උක්ත කරන්න කියලා තමයි අපිට පළවෙනි රෝම ඉලක්කමේදී කියන්නේ. මම මේක මකන්නම් දැන්. හරි. එහෙනම් දැනට මේකේ උක්තයේ විදිහට තියෙන්නේ p. අපිට පුළුවන් එහෙනම් මේකේ මෙන්න මේ r කියන කෙනාව සමාන ලකුණෙන් එක පැත්තක තනි කරගන්න අනිත් අයව එහාට මෙහාට මාරු කරගන්න. එතකොට පුතේ මුලින්ම අපිට මෙන්න මේ ಗುಣ කිරීම c බලන්න c ಗುಣ කිරීම වරහණ තියෙන්නේ. එහෙනම් මේ ಗುಣ කිරීම c එක මේ පැත්තට බෙදීම c විදිහට ගේනවා. දැන් අපිට මේ පැත්තේ මෙන්න මේ වරහණ ඕනෙත් නැහැ. හේතුව ආයේ ಗುಣ වෙන්න කවුරුත් නැහැනේ. එහෙනම් මොකටද වරහණක් නේද? මෙහෙම වරහණක් ආයේ ඕනේ නැහැ. ඊළඟට අපි මේ පැත්ත ගත්තාම මෙන්න මෙතන 1 කියන්නේ එක පදයක්, r බෙදීම 100 කියන්නේ එක පදයක්. එහෙමනම් ඔය පද දෙකෙන් එක කියන කෙනාව අපිට ගේන්න පුළුවන් මේ පැත්තට. p බෙදීම c ඍණ 1. මොකද ධන 1 ඍණ 1 වෙනවා සමානයි r බෙදීම 100යි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ බෙදීම 100 මේ පැත්තට ಗುಣ කිරීම 100 කරගන්න. එහෙනම් p බෙදීම c ඍණ 1 මේ සම්පූර්ණ ප්‍රකාශනයම 100ෙන් ಗುಣ වෙන්න ඕන හින්දා ඔන්න වරහණක් දැම්මා. අපිට එනවා මෙතන r කියලා. එහෙනම් ඔන්න අපි r කියන කෙනාව උක්ත කරගත්තා.
මේ දෙවෙනි රෝමි ඉලක්කමේදී අපිට කියනවා දෙවෙනි රෝමි ඉලක්කමේදී කියනවා p වලගේ 495 කියලා ගන්නලු. p සමානයි 495 කියලා ගන්නලු. ඊළඟට c සමානයි 450 කියලා ගන්නලු. අපෙන් අහනවා එහෙනම් r වලගේ කීයද කියලා. හරි. දැන් පුතේ අපිට p වල සහ c වල අගයන් දීලා තියෙනවා. දැන් සූත්‍රයත් අපිට දීලා තිබ්බේ මෙන්න මෙහෙම. p සමානයි c වරක් 1 ධන r බෙදීම 100 කියලා. දැන් අපි උක්ත කරගත්තා සූත්‍රය මෙන්න මේ විදිහට. එහෙනම් පුතේ මතක තියාගන්න අපිට මේ දෙකෙන් කැමති එකකට මේක ආදේශ කරන්න පුළුවන්. මේ දෙකෙන් කැමති එකකට ආදේශ කරන්න පුළුවන්. මොකද අපිට කියලා නැහැනේ රෝමි ඉලක්කම දෙකේදී මෙන්න මේ උක්ත කරගත්ත එකට ආදේශ කරන්න කියලා නැහැ. උක්ත කරගත්ත කෙනාට ආදේශ කරන්න කියලා මේ ගානේ කොහෙවත් කියලා නැහැ. එහෙමනම් අපිට මේකට ආදේශ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ උක්ත කරගත්ත කෙනාට ආදේශ කරන්නත් පුළුවන්. ඒක Tamanට කැමති විදිහකට ආදේශ කරගන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. අපි එහෙනම් පුතේ මෙන්න මේ උක්ත කරගත්ත කෙනාට මේක ආදේශ කරමු. මම හිතනවා එහෙම කරොත් මේක අපිට ලේසි වෙයි. එහෙම නැත්නම් ඔයාලට හිතනවා නම් මේකට ආදේශ කරන්න ඒකට ආදේශ කරත් ගැටලුවක් නැහැ. එහෙනම් අපි උක්ත කරගත්ත කෙනාට ආදේශ කරලා බලමු වෙනසකටත් එක්ක 100 වරක් p බෙදීම c ඍණ 1 සමානයි r කියලා තමයි අපි මේක උක්ත කරගත්තේ. එහෙනම් ආදේශ කරමු 100 වරක් p කියන්නේ 495යි c කියන්නේ 450යි ඍණ 1 සමානයි r. ඔන්න ලොකු ගණන් දෙකක් ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට 495යි 450යි. හරියටම බෙදෙන පාටක් අපිට පේන්න නැහැ. හැබැයි බෙදන්න පුළුවන් පහෙන් බෙදමු. 49ට 5 ඒවා 9ක් තියෙනවා. තව 4ක් ඉතුරුයි. ආයෙත් 45ක් එනවා. 45ට 9යි. එහෙනම් මෙතන 5න් බෙදපුවාම 99යි. මෙයාව 5න් බෙදපුවාම 90යි. ඔන්න අපි ඒක බෙදාගත්තා. දැන් මේ 99යි 90යි දිහා බලපුවාම අපිට ආයෙ පේනවා මේක 9න් බෙදනවා කියලානේ. එහෙනම් 99 9න් බෙදපුවාම 11යි 99න් බෙදපුවාම 10යි. ඔන්න අපි මේක සුළු කරගත්තා ගොඩක් දුරට. දැන් තියෙන්නේ 11 බෙදීම 10 ඍණ 1 සමානයි r කියලා. දැන් නම් පුතේ අපිට මෙන්න මෙතන 1 කියන කෙනාගේ හරය 10ක් කරගන්න වෙනවා. එහෙනම් අපිට පුළුවන් 100 වරක් මෙන්න මෙහෙම ලියා ගන්න. මේ 1 වෙනුවට මම ලියනවා 10 බෙදීම 10. ඇයි මම එහෙම ලියුවේ? මෙතන හරය සමාන කරගන්න. ඒත් එක්කම 10 බෙදීම 10න් ආපහු 1 හැදෙනවා. අර තුල්‍ය භාග සංකල්පයම තමයි. එහෙනම් දැන් අපිට පුළුවන් 100 වරක් මේ බලන්න පොදු හරයක් තියෙනවා 10යි 11න් 10ක් අඩු වුනහම 1යි. ඔන්න rට සමානයි. එහෙනම් r වල උත්තරයක් එනවා මේ 10ට 10 ඒවා 1යි 100ට 10යි. එතකොට 10 වරක් 1 10යි. ඔන්න අපි r සඳහා උත්තරයක් ගත්තා 10යි කියලා. කවුරු හරි ඕක මෙතෙන්ට ආදේශ කරත් මේ අපිට දීලා තිබ්බ සූත්‍රයට ආදේශ කරත් එයාට r සමානයි 10යි කියලා උත්තරයක් එන්නම ඕනේ. එහෙනම් ඔයාලා මං කරපු විදිහටත් කරගෙන මේ උක්ත කරපු එකටත් ආදේශ කරලා ගාන හදාගෙන මේ දීලා තිබ්බ සූත්‍රයටත් ආදේශ කරලා බලන්න ඇත්තටම r සමානයි 10 එනවද කියලා. ඔයාලා නිවැරදිව සුළු කිරීම ටික කරොත් අනිවාර්යෙන් r සමානයි 10 කියලා එන්න ඕනේ. හරි. අපි ලියාගමු පුතේ ඉක්මනට මේක. තව ගානක් අපි හදමු.
පුතේ මම ඊළඟට හදන්නේ මිශ්‍ර අභ්‍යාසයේ 4 වෙනි ගාන. ඒකේ අපිට දීලා තියෙනවා a සමානයි bx ධන c බෙදීම b කියලා සූත්‍රයක්. මේකේ පළවෙනි රෝම ඉලක්කමේදී කියනවා අපිට b උක්ත කරන්න කියලා. දැන් අපි මේ වගේ අර උක්ත කරන්න කියපු කෙනා තැන් දෙකක හිටපු ගානක් කලිනුත් හදලා තියෙනවා. දැන් මේකෙත් එහෙමයි. මෙතනත් b තියෙනවා මෙතනත් b තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා b එක එක තැනකට ගන්න ඕනේ. හරි. බලමු එහෙනම්. අපිට දීලා තියෙන සූත්‍රය මෙන්න මේ විදිහට තියෙන්නේ. අපිට පුළුවන් මේ බෙදීම b එක එහා පැත්තට ගුණ කිරීම b කරන්න. එතකොට ab කියලා එනවා. a වරක් b ab කියලා මම එකපාර ලියවා. මේ පැත්තේ bx ධන c. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ bx කියන පදය මේ පැත්තට ගේන්න ඍණ bx කියලා. සමානයි c. එහෙනම් මේ ab කියන පදයට b ගෙන් බෙදන්න පුළුවන්. bx කියන පදයට b ගෙන් බෙදන්න පුළුවන් හින්දා අපි පොදු සාධකයක් විදියට b එළියට ගන්නවා. ab පදේ b ගෙන් බෙදුනහම a එකක් ඉතුරු වෙනවා. bx පදේ b ගෙන් බෙදුනහම ඍණ x එකක් ඉතුරු වෙනවා. සමානයි c. හරි. එහෙමනම් b ගුණ කිරීම වරහන තියෙන්නේ මෙන්න මේ ගුණ කිරීම වරහන අපි බෙදීම වරහනක් කරනවා. ඔන්න එහෙනම් අපි b කියන කෙනාව උක්ත කරා. අපිට දෙවෙනි කොටසේදී කියනවා රෝම ඉලක්කම 2ේදී කියනවා මේකේ ගණ්ඩලු a සමානයි 4යි කියලා. c සමානයි 5යි කියලා ගණ්ඩලු. x සමානයි 3යි කියලා ගණ්ඩලු. එහෙනම් b සමානයි කීයද කියලා අපෙන් අහනවා. a සමානයි 4යි කියලා ගණ්ඩලු. c සමානයි 5යි කියලා ගණ්ඩලු. x සමානයි 3යි කියලා ගන්න කියලා කියනවා. b කීයද කියලා අපෙන් අහනවා. එහෙනම් පුතේ අපිට පුළුවන් මේ b උක්ත කරගත්ත සමීකරණයටම ආදේශ කරන්න. එතකොට ලේසි මොකද දැන් එක තැනකට ඇවිල්ලා ඉන්නේ b. මේ සමීකරණේ තැන් දෙකක හිටියා. මේකේ දැන් එක එක්කෙනා ඉන්නේ. දැන් එතකොට කාට හරි හිතෙන්න පුළුවන් ඇයි දැන් මේකට ආදේශ කරොත් මේක වරදිනවද? නෑ වරදින්නේ නෑ. මෙතනදී අපිට මේ උක්ත කරගත්ත සූත්‍රයට ආදේශ කරපුවාම b ට එන උත්තරේම මේ දීලා තිබ්බ සූත්‍රයට ආදේශ කරත් එනවා. ඔයාලා ඒක චෙක් කරලා බලන්න එනවද කියලා. සුළු කිරීම වරද්දන්න නැතුව කරන්න අනිවාර්යෙන්ම මේ සූත්‍රයට ආදේශ කරපුවාම එන b ගේ උත්තරේ මෙයාගෙත් එනවාමයි. එහෙමනම් අපිට පුළුවන් b සමානයි c වෙනුවට 5ක් දැම්මා. a කියන්නේ 4යි x කියන්නේ 3යි. එතකොට අපිට එනවා b සමානයි 5 බෙදීම 1යි. එහෙනම් b සමානයි 5යි. හරි සරලයිනේ. ලියා ගන්නකො එකත්. අපි මිශ්‍ර අභ්‍යාසයෙන් තව එක ගානක් හදලා මේ වීඩියෝ එක නතර කරමු. තව එකක් හදමු අපි. ඉක්මනට මේක ලියා ගන්න. අපි ඊළඟට හදමු පුතේ මේකේ පස්වෙනි ගාන මිශ්‍ර අභ්‍යාසයේ තියෙන පස්වෙනි ගාන හදමු. මම මේක මකන්නම් ලියා ගන්න බැරි වුණා නම් වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. හරි. බලන්න පස්වෙනි ගාන අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම. 1යට v ධන 1යට u සමානයිලු 1යට f ට. මෙම සූත්‍රයේ අපිට කියනවා v සමානයි 20යි. u සමානයි 5යි. නම් f කීයද කියලා අපෙන් අහනවා. u සමානයි 20යි u සමානයි 5යි v සමානයි 20යි නම් f කීයද කියලා අහනවා. හරි. බලන්න ආදේශ කරලා හදන්න. පුළුවන් කට්ටිය වීඩියෝ එක නතර කරලා ආදේශ කරලා හදන්න. හදලා වීඩියෝ එක බලන්න. එතකොට වඩාත් හොඳයි. මම ආදේශ කරන්නම් 1යට v වෙනුවට 1යට 20 1යට u වෙනුවට 1යට 5 සමානයි 1යට f. එහෙනම් මෙතනදී
අපිට මෙන්න මෙයාගේ හරය සමාන කරගන්න පුළුවන් 5 කියන කෙනාව 4ෙන් ගුණ කරා නම් 20 කරගන්න පුළුවන්. එහෙනම් මම තුල්්‍ය භාග සංකල්පයේ යටතේ හරයයි ලවයයි දෙන්නම 4ෙන් ගුණ කරා. මෙතන එකයට f කියලා එනවා. එහෙනම් එකයට 20 ධන 4යට 20 කියලා එනවා. සමානයි එකයට f. පැහැදිලිද? එහෙනම් දැන් අපිට පොදු හරයක් 20 කියලා ගන්න පුළුවන්. ලවයන් දෙක එකතු කරපුවාම 5 සමානයි එකයට f. මෙන්න මේකත් අපිට තව සුළු කරගන්න පුළුවන් නේද පුතේ මේ 5ට 5 ඒවා 1යි 20ට 4යි කියලා. එහෙනම් පුතේ අපිට දැන් උත්තරයක් එනවා එකයට 4 සමානයි එකයට f කියලා. හැබැයි මේක නෙමෙයි උත්තරේ. මොකද අපෙන් අහන්නේ f ගේ අගය තමයි අහන්නේ. එහෙමනම් අපිට දැන් ඔන්න ඔහම ඇවිල්ලා තියෙනවා එකයට 4 සමානයි එකයට f කියලා. මෙන්න මේ බෙදීම f එක අපි මේ පැත්තට ගුණ කිරීම f එකක් කරන්න ඕන. එතකොට මේ පැත්තේ එක විතරක් ඉතුරු වෙනවා. දැන් මේ බෙදීම 4 අපිට පුළුවන් එහා පැත්තට ගුණ කිරීම 4ක් කරන්න. එතකොට මෙතන එකක් ඉතුරු වෙනවා. එක් වරක් f එක f කියලා එනවා. එක් වරක් 4 4යි කියලා එනවා. මේකට ඇත්තටම අපි කියනවා හරස් ගුණිතය කියලා. මේ හරයෙන් මේ ලවය ගුණ කරනවා, මේ හරයෙන් මේ ලවය ගුණ කරනවා. හරි. ඔන්න ඔය විදිහට අපිට පස්වෙනි ගානේ f සඳහා උත්තරයක් ගන්න පුළුවන් පුතේ 4යි කියලා. එහෙමනම් අපි මෙතනින් මේ පාඩම නවත්තනවා. දැන් ඔයාලට මේ පාඩම කරාට පස්සේ තේරෙන්න ඇති ඇත්තටම මේක සරල පාඩමක් කියලා. හේතුව සමීකරණ පාඩමේ ඒ ටික හරියට පුළුවන් නම් මේ පාඩමේ අලුතෙන් ඉගෙන ගන්න තිබ්බර වචන ටිකක් විතරයිනේ. වචන ටිකක් විතරයි උක්තය කියන්නේ මොකද්ද? ඔන්න ඔය වගේ පොඩි පොඩි ටිකක් තමයි ඉගෙන ගන්න තිබ්බේ. සහ මේ ආදේශයේදී ආදේශ කරන හැටි තමයි ඉගෙන ගන්න තිබ්බේ. එhmenan පුතේ මේ පාඩමේ අභ්‍යාස ටික ඔක්කොම කරන්න නිබන්ධනය දුන්නාම ඒකේ ගණන් ටිකක් හදන්න පුළුවන්. ඊට කලින් අභ්‍යාස ටික හදලා ඒ ටික ඉවරයක් කරගන්න මේක හරියටම පුළුවන් වෙන්න මේ පාඩම සරල පාඩමක්. මේකෙන් අහන ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න හරි සරලව පුළුවන් ඔයාලට. එහෙමනම් පුතේ හැමෝම පරිස්සමෙන් ඉන්න මේ දවස්වල. තෙරුවන් සරණයි.